අපි අද පන්තිය පටන් ගන්න මම තීරණය කරේ මේ දක්වා කරපු දේවල් පිළිබඳව යම් සාරාංශයක් කතා කරලා ඒතර අපි මේ ව්‍යාපාර ගිණුම්කරණය කියන විෂය යටතේ දේවල් කිහිපයක් කතා කරා. දැන් අපි මේ 4 වෙනි ලෙක්චර් එක කරන්නේ. අපි කතා කරා මුලින්ම මොකද්ද මූල ගිණුම්කරණය නිර්වචනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඊළඟට ගිණුම්කරණයේ අවශ්‍යතාවය ගැන කතා කරා. ඔයගොල්ලන්ට මතක නම් ගිණුම්කරණ නිර්වචනය කරද්දී අපි කිව්වා ව්‍යාපාර ආයතනයක මුදලින් සිදුවන ගනුදෙනු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම සහ අවශ්‍ය පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ඒතරතුරු බෙදා හැරීමේ අතුරු සමස්ත ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා කිව්වේ. right? එතෙන්දී මුදලින් මැනී හැකි ගනුදෙනු අසිද්ධීන් තමයි අපි මේ ගිණුම්කරණයේ යටතේ රැස් කරන්නේ, වාර්තා කරන්නේ, වර්ග කරන්නේ, සාරාංශ කරන්නේ, විශ්ලේෂණය කරන්නේ, අර්ථකථනය කරන්නේ සහ බෙදා හැරෙන්නේ. ඊළඟට අපි කතා කරා තවත් මාතෘකාවක් යටතේ ඇයි ගිණුම්කරණය කියන විෂය අවශ්‍ය කියන එක. ඒකෙදි මම මුලින්ම පැහැදිලි කරා ඔයගොල්ලන්ට ගෙදරක අම්මා කෙනෙක්ගේ උදාහරණයක් අරගෙන මේ සීල දේවල් ඔයගොල්ලන්ට දීලා තියෙන ටියුට්ස් වල තියෙනවා. නැවත ආවර්ජනය කිරීමක් පමණයි. ඒකට ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරා. ගෙදරක අම්මා කෙනෙක් තමන්ගේ ගෙදර දෛනිකව වියදම් වන ආදායම් සහ සීලුම දේවල් පොතක වාර්තා කරොත් එයාට ලැබෙන ප්‍රයෝජන. ඒ අම්මා ගිණුම්කරණයේ ප්‍රැක්ටිස් කරන ආකාරය. එහෙම ගෙදරක ඊටාම අඩු මට්ටමක ට්‍රාන්සැක්ෂන් ගානක් සිද්ධ වෙද්දී අම්මට එහෙම ගැටලුව මේ විශාල ප්‍රයෝජන සංඛ්‍යාවක් තියෙනවා ගිණුම්කරණයේ හරහා. ඒ ව්‍යාපාරයක් ගත්තම ව්‍යාපාරවල දෛනිකව ට්‍රාන්සැක්ෂන් විශාල ප්‍රමාණයක් වෙනවා. ඒතර මම ඒකට උදාහරණයක් ගත්තේ ඔයගොල්ලෝ වැඩ කරන බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ සිද්ධ වෙන ගනුදෙනු අපි වාර්තා නොකරොත් එහෙම පොත්පත්වල වාර්තා නොකරොත් එහෙම නැත්නම් අපේ සිස්ටම්ස් වල අපි ඒව එන්ටර් කරේ නැත්නම් ගිණුම්කරන සටහන් හැටියට එතනදී ගැටලුවක් මතුවෙනවා. අද එන ගනුදෙනුකරු සහ ඊළඟට එන ගනුදෙනුකරුගේ අපි කොහොමද වාර්තා තබා ගන්නේ කියන එක. එයා සල්ලි දැම්මද, කීයක් දැම්මද, ගත්තද, right? එතන මේ එක ගනුදෙනුකරුවෙක් ගත්තාම අපි තුන් තැම්පත් කරුවෙක් නම් එයා සල්ලි දාන්නේම, සල්ලි ගන්නේම, සල්ලි දාන්නේ ඕවර් ද කවුන්ටර්ද, එහෙම නැත්නම් මෙච්චර කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා සල්ලි දාන්නේ. එහෙම නැත්නම් අපේ ඩිපොසිට් මැෂින් එකෙන්ද සල්ලි දාන්නේ. සල්ලි ගන්න එයා කවුන්ටර් එකකින්ද, එහෙම නැත්නම් සල්ලි ගන්න ATM මැෂින් එකකින්ද. ඊළඟට සල්ලි ගන්න දාන්න පුළුවන් එයා ඒ බ්‍රාන්ච් එකකින්, එහෙම නැත්නම් තවත් වෙන බ්‍රාන්ච් එකකින් දාන්න ගන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම කැප්චර් කරන්න ඕනේ. එහෙම කැප්චර් කරේ නැත්නම් අපිට අදාළ ගනුදෙනුකරු සම්බන්ධව නිවැරදිව එයාට අදාළ ඩිපොසිට් එකට අදාළව නිවැරදිව පොලී ගෙවන්නත් බැරි වෙනවා. අපේ රෙකෝඩ් මේන්ටනන්ස් ඔක්කොම කරන්නේ මේ ගිණුම්කරණය කියන විෂය හරහා. ගිණුම්කරණයෙන් තමයි අපි ඔය accounting system එහෙම නැත්නම් අපි භාවිතා කරන බැංකුවල භාවිතා කරන ඔක්කොම systems හැදිලා තියෙන්නේ. ඒතර එයාගේ දැන් එයාගේ පාස්පෝර්ට් අරගෙන අපි මැෂින් එකට දාලා ගත්තම ඔක්කොම රෙකෝඩ්ස් ටික අප්ඩේට් වෙලා එනවා. එහෙම අප්ඩේට් වෙලා එන්න අපි එයාගේ හැම තොරතුරක්ම රැස් කරන විදියක් තියලා තියෙන්න ඕනේ බැංකුව ඇතුලේ. ඒවා වාර්තා වෙන විදියක් තියලා තියෙන්න ඕනේ. සාරාංශ වෙන විදියක් තියලා තියෙන්න ඕනේ. වර්ග කරන විදියක් තියලා තියෙන්න ඕනේ. right? ඒක නිසා ගිණුම්කරණයේ අවශ්‍යතාවය ඉතාම පැහැදිලි. ව්‍යාපාර ආයතනයකට තමන්ගේ වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් ආදී වශයෙන් සියලුම තොරතුරු ලබා දෙන්නේ මෙන්න මේ ගිණුම්කරණය කියන විෂය හරහා. එම ගිණුම්කරණය කියලා විෂයක් තිබ්බේ නැත්නම් ලොකු ගැටලු රාශියකට ව්‍යාපාරයක් මුහුණ දෙනවා. අවසානයේ එයා කරලා තියෙන වැඩේ ප්‍රතිඵලයක් එයා දන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන්නේ ව්‍යාපාර ආයතනයක් ගත්තාම මේකේ දිගු කාලින අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මේ කෙටි කාලයකට දාලා තියෙන එකක් නෙමෙයි. ඒත් බැංකුවක් වුණත් ඕනම ව්‍යාපාර ආයතනයක වර්ෂයක කීයක් ලාභයක් තියෙනවද? අලාභද? තවදුරටත් මේකට අපි සල්ලි දාන්න ඕනද? මේක ගුණවත්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ගිණුම්කරණය කියන එක. ඒ අවශ්‍යතාවය ඉතාම පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට ගිණුම්කරණයේ ක්‍රියාවලියක් ලෙස අපි කතා කරා. ක්‍රියාවලියේ අනිවාර්යයෙන්ම යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියේ තියෙනවා, ඊළඟට නිමෙවුම් තියෙනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් මේ ඉන්පුට් තියෙනවා, ඊළඟට ප්‍රොසෙස් එක තියෙනවා, ඊළඟට අවුට්පුට් තියෙනවා. ඒ ගිණුම්කරණය කියන ක්‍රියාවලිය යටතේ අපි දාන යෙදවුම් ප්‍රධානම යෙදවුම් තමයි ගනුදෙනු හා සිද්ධීන්. ඊළඟට ක්‍රියාවලිය හැටියට සිද්ධ වෙනවා ඒවා රැස් කරන එක, වාර්තා කරන එක, වර්ග කරන එක, සාරාංශ කරන එක, විශ්ලේෂණය කරන එක, අර්ථකථනය කරන එක සහ බෙදා හරින එක. ඒතර අවුට්පුට් හැටියට
මම පැහැදිලි කිරීමක් කරා ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ ගිණුම්කරණය කියන ක්‍රියාවලිය යටතේ ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ අපිට එන්නේ මූල්‍ය ප්‍රකාශ අදාළ ආයතනයේ. අදාළ ආයතනයේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. මූල්‍ය ප්‍රකාශ කිව්වම ප්‍රධාන ස්ටේට්මන්ට්ස් 6ක් තියෙනවා. ඒවා ඉදිරියට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රධාන ස්ටේට්මන්ට් 6 තමයි එක තමයි ආදායම් ප්‍රකාශය, දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, ඊළඟට ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන. ඒතර ඔන්න ඔයවා තමයි මූල්‍ය ප්‍රකාශ කියලා ප්‍රධානම අවුට්පුට් එක වෙන්නේ ගිණුම්කරණය කියන ක්‍රියාවලිය. ඊළඟට දෙවෙනි අවුට්පුට් එකක් මම කිව්වා වෙනත් කළමනාකරන වාර්තා. විශේෂයෙන් කළමනාකරුවන් එහෙම නැත්නම් අපේ මැනේජ්මන්ට් එක බෝඩ් එක අපේ ඉන්න ශාඛා කළමනාකරුවන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ රීජනල් මැනේජර්ස්ලා වෙන්න පුළුවන්. ඔය ඔක්කොම එක එක රිපෝට්ස් ඉල්ලන්න පුළුවන්. ඒගොල්ලන්ට දැනගන්න ඕනේ. ඒකට අපි යම් මාසයක ලීසින් කැම්පේන් එකක් තිබ්බනම් ඒ ලීසින් කැම්පේන් එකෙන් අපේ ඇත්තටම මොන බ්‍රාන්චස් ද හොඳට කරලා තියෙන්නේ. ඒතර මොන බ්‍රාන්චස් වලද අඩු වෙලා තියෙන්නේ. ඒකට අපිට පැහැදිලිව මේ තොරතුරු ලබා දෙන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය. ඒකට කළමනාකරන වාර්තාව විශේෂයෙන්ම ඉල්ලන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ඕනම වාර්තාවක් වෙන්න පුළුවන් ගිණුම් කරන්නේ හරහා ලබා දෙන්න. right. ඊළඟට අපි කතා කරා මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් ගැන. ඒකට ඔයගොල්ලන්ට මතක ඇති පාර්ශවයන් 7-8ක් හිටියා. මේ starting from අපි ගත්තොත් එම අයිතිකරු ඒ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන ඒගොල්ලෝ තමයි සල්ලි දාලා තියෙන්නේ. ඒකට ලාභය අලාභය පිළිබඳ ඒගොල්ලෝ තීරණය දැනගන්න ඕනේ. ඒකට ඒක තමයි ඒගොල්ලෝ මූල්‍ය ප්‍රකාශ බලන්නේ. ඒක දැනගන්න පුළුවන් එකම විදිය ඒගොල්ලන්ට මූල්‍ය ප්‍රකාශ බැලීම විතරයි. ඒතර මූල්‍ය ප්‍රකාශ කියන වචනේ කිව්වට ඒකේ ප්‍රධානම මේ ස්ටේට්මන්ට්ස් දෙකක් තියෙන එකක් තමයි ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ ගිණුම ඊළඟට ශේෂ පත්‍රය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා තමයි දැන් ඒකට කියන්නේ. ඒතර මේ දෙක බලලා තමයි ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් තවදුරටත් සල්ලි දානවද අපේ මේ ව්‍යාපාරයෙන් අයින් වෙනවද ව්‍යාපාරේ නැත්නම් වහලා දානවද කියන එක තීරණය කරන්න අයිතිකරුවෝ. ඊළඟට කළමනාකරුවෝ ඒගොල්ලන්ට අනාගත සැලසුම් සකස් කරන්න. ඊළඟට ව්‍යාපාරයට ණය ලබා දෙන බැංකු සහ අනෙකුත් ණය හිමියන්. ඒගොල්ලෝ බලනවා ව්‍යාපාරයට මේ ණය දීලා ණය අපිට ආපහු අය කරගන්න පුළුවන්ද බැයිද කියලා. ඒක බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට මූල්‍ය ප්‍රකාශ බැලුවොත් විතරයි. ඊළඟට ව්‍යාපාරයක සේවකීන්, ව්‍යාපාරයක ගනුදෙනුකරුවන්. දැන් මේ දවස්වල විශේෂයෙන්ම හැම මේ පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක මේ කොරෝනා 19 සිටුේෂන් එකත් එක්ක හැම ව්‍යාපාරයකම සේවකීන් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වනවා. හේතුව තමයි දැන් අපේ ව්‍යාපාර කටයුතු වලට කොච්චර බලපෑමක් වෙලා තියෙනවද? ඒක බලපෑමක් වෙලා තියෙනවා නම් ඒ බලපෑම මත අපිට අපේ අයිතීන් ලබා ගන්න පුළුවන්ද? උදාහරණයක් හැටියට වැටුප් පරදක ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් වැටුප් කප්පාදුවක් වෙයිද? එහෙම නැත්නම් අපේ බෝනස් අපිට හම්බෙයිද? එහෙම නැත්නම් හම්බෙන්නේ නැති වෙයිද? එහෙම නැත්නම් අපේ ගෙදරට මේ ජොබ් එකෙන් එළියට දායිද? ඒ වගේ ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා මේක. ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ ව්‍යාපාර හැම ක්ෂේත්‍රයකටම එක වගේ බලපෑපු ප්‍රශ්නයක්. ඒකට රජයේ හැටියට විවිධ ක්‍රම අනුගමනය කරනවා ව්‍යාපාරයෙන් කීට සහන ලබා දෙන. නමුත් ඊටම අමාරු කාලයක් තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඒක නිසා සේවකින් හැටියට උනන්දු වෙනවා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ. මොකද ව්‍යාපාරයේ තියාගන්නවද නැද්ද? ව්‍යාපාරයේ අපි ස්කේල් ඩවුන් කරනවද? තව මොනවද කරන්න කියලා කොහොම තීරණය වෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශ. අපේ ශේෂ පත්‍රය දිහා බලලා, අපේ වත්කම් දිහා බලලා, වගකීම් දිහා බලලා, අපේ ලාභය අලාභය දිහා බලලා තමයි මේ තීරණ ගන්න වෙන්නේ. ඒකට කුඩා කලාප සිද්ධ වෙනවා නම් ආදායම් නැත්නම් දැන් විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නවද නැද්ද දන්නේ නැහැ මේ රට පුරාම තියෙන හැම ව්‍යාපාර ආයතනයකම ආදායම දැන් අඩු වෙන නිසා ආදායම සැලකිය යුතු මට්ටමකින් අඩු වෙන නිසා හැමෝම තමන්ගේ පිරිවැය අඩු කරගන්න උත්සාහයක් දෙනවා. ඒතර පිරිවැය අඩු කරගන්න විශේෂ ව්‍යාපෘති කරනවා. මේකේ සමහර වෙලාවට පිරිවැය අඩු කරගෙන ප්‍රධානම ව්‍යාපෘතියක් හැටියට සේවක කප්පාදුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇරුණාම Tamanට දැන් උදාහරණයක් අපිට ඉලෙක්ට්‍රිසිටි සේව් කරන්න පුළුවන් නම් අපේ ව්‍යාපාර ආයතන වල ඒක පිරිවැය අඩුවීමක්. ඒක අපි තුන් බැංකුවක බ්‍රාන්චස් 300ක් විතර තියෙනවා නම් එක බ්‍රාන්ච් එකකින් Tamanගේ මුළු බැංකුවේම මාසික ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෙන්ස් එක මිලියන 100කට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් නම් මුළු බැංකුව ඔක්කොම එකතු වෙලා 100ට 10ක් අපිට ඉලෙක්ට්‍රිසිටි අඩු කරන්න මිලියන 10ක සේවින් එකක් අපි බැංකුවට ලබා දෙනවා. right? එතකොට
මේ දවස්වල කෙරෙන්නේ ඔන්න ඔය දේවල්. ඒතර මූල ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයෙන් ඔය තොරතුරු හැම එකක්ම දැනගන්නේ මේ accounts වලින් තමයි. ඒතර හැම මාසෙම accounts ආපුවම බලනවා. මොකද්ද අපි දැන් අපි කරන්න ඕනේ. අපේ ලාභය අඩු වෙගෙන යනවා නම් ආදායම අපිට වැඩි කරන්න බැහැ නම් ඊළඟට බලනවා අපි පිරිවැය අඩු කරන්න. ඒතර පිරිවැය අඩු කිරීමේ ව්‍යාපෘති හැටියට විවිධ දේවල් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් හැටියට දීලා සමහර වෙලාවට ඉතාලම තදින් මේ කාලේ ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් දැන් ෆිසිකලි සමහරලාට ආයතන වලට නිවුස් පේපර්ස් ගන්න නැති වෙන්න පුළුවන්. අපි කියනවා සේවකීන්ට බලන්න කියලා වෙල ඔන්ලයින් ක්‍රමයේ යටතේ නිවුස් පේපර්ස් බලන්න කියලා. සමහරලාට ඔය ගෙනල්ලා ඔයගොල්ලෝ දැකලා ඇති මල් පෝච්චි ලස්සන පැල එහෙම ගෙනල්ලා ආයතන වලින් තියලා. ඒවට අපි අවුරුද්දකට විශාල ප්‍රමාණයක් මුදලක් වැය කරනවා. ඒ සමහරලාට ඒ වගේ දේවල් අයින් කරන්න පුළුවන්. right? ඒතර අපි ආයතනයක් හැටියට මේ අවුරුද්ද සහ ඊට වඩා සමහරලාට අමාරු වෙන්න පුළුවන් ලබන අවුරුද්ද. මොකද මේ තාම මේ පැන්ඩමික් සිටුේෂන් එකේ අවසානයක අපි ලංකාවේ යම් ආකාරයකට දැක්කාට ලෝකේ පුරා අපි දකින්නේ නැහැ. තාම මේ ප්‍රශ්නෙට හැමෝම මුහුණ දීගෙන යනවා. සහ එන්න මේ ප්‍රශ්නේ වැඩි වෙගෙන යනවා. තාම එහෙම විශේෂ එන්නතක් එහෙම හොයාගෙන නැහැ. බෙහෙතක් හොයාගෙන නැහැ. ඉතින් ඒක නිසා මේකට තාම එන්න එකක් කියලා එකක් නැහැ. ඒතකොට මේ සිටුේෂන් එක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා මේ අවුරුද්ද විතරයි බලපාන එහෙම එකක් නැහැ. මේ අවුරුද්ද විතර නෙමෙයි මේකේ අවුරුදු ගානක බලපෑමක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙද්දී ඉස්සරහට මේ සමහරලාට දැන් මේ සිටුේෂන් එකත් එක්ක මිනිස්සු පුරුදු වුණා ගෙවල් වල ඉඳලා වැඩ කරන්න. ඒතර ඉස්සරහට මේ ගොඩක් වෙලාවට ආයතනවල මේ නිවාස එහෙම නැත්නම් දේවල් කුලියට ගැනීම අඩු වෙන්න පුළුවන් විශේෂයෙන් මේ කොළඹ වගේ ඒරියාස් වල. ටවුන්ස් වල ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඒවට තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. මොකද මිනිස්සු පුරුදු වුණොත් එහෙම ගෙවල් වලින් දැම්ම ලැප්ටොප් එකක් දීලා අදාළ කනෙක්ෂන්ස් දීලා ගෙදරින් දැම්ම වැඩ කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට කිසිම ගැටලුවක් නැතුව මේ ආයතනයකට අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු බිල්ඩින්. ලොකු බිල්ඩින් හදාගෙන මේ AC දාගෙන ඉලෙක්ට්‍රිසිටි ගෙවාගෙන රෙන්ට් එක ගෙවාගෙන එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ආයතනයකට. ඒතර ගෙවල් වල ඉඳලා වැඩ කරනවා නම් ඒ ඉලෙක්ට්‍රිසිටි ඒ සියලුම දේවල් අදාළ සේවකයා ගෙදරින් තමයි පාවිච්චි වෙන්නේ. සමහරලාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දීලා තිබ්බොත් ඒක ආයතනෙ ලබා දෙන්න පුළුවන්. ඒතර ඒක සමහරලාට ආයතනෙටයි ආසේවකයට දෙන්නටම වාසි වෙන්න පුළුවන්. මොකද ට්‍රැවලින් කරන්න දෙයක් නැහැ. දැන් හොඳම උදාහරණේ දැන් ඉස්කෝලවල ළමයින්ට දැන් ඔන්ලයින් ක්‍රමයේ යටතේ ටීච් කරනවා දැන් මාස ගානක ඉඳලා. ඒතර ඒගොල්ලොන්ට විශේෂ ඇඳුම් ගන්න දෙයක් නැහැ. වාහන පහසුකම් කියලා පිරිවැයක් කියන්නේ නෑ දෙමාපියන්ට. එකම එක ගෙදර කවුරු හරි ඉන්න ඕනේ. දැන් පොඩි ළමයි නිසා ගෙදර කවුරු හරි ඒක මොනිටර් කරගෙන ඉන්න වෙනවා. ඒ වගේ මේ සිටුේෂන් එක නිසා සම්පූර්ණ ව්‍යාපාර ආයතන සියල්ලම වෙනස් වෙගෙන යනවා. ඒගොල්ලෝ බලනවා එක එක જાතියේ කොස් සේවින් මොකද ඉන්කම් පැත්ත අඩු වෙගෙන යනවා නම් කොස් සේවින් කොහොමද කරන්න කියලා. ඒතර මේ හැම දෙයක්ම මේගොල්ලොන්ට තීරණය කරන්න වෙන්නේ ඩිසිෂන්ස් ගන්න වෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශ දිහා බලලා. ඒතර එක කොටසක් තමයි ඔය සේවකයන් කළමනාකරුවන් විශේෂයෙන් මූල්‍ය ප්‍රකාශ දිහා බලලා උනන්දු වෙලා විවිධ දේවල් කරන්න උත්සාහ කරනවා තමන්ගේ ආයතනයේ ලාභය වැඩි කිරීම සඳහා. මොකද ඒක ආයතනයේ සර්වයිවල් එකට අවශ්‍ය වෙනවා. right. අපි එතකොට මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දු දක්වන පාර්ශවයෙන් විශාල ප්‍රමාණයක් ගැන කතා කරා. ගනුදෙනුකරු සමහරලාට ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනා වරි වෙනවා මොකද තමන්ට අවශ්‍ය කාර්යභාරයන් ඉෂ්ට කරගන්න මූල්‍ය ප්‍රකාශ දිහා බලලා. ඊළඟට අපි කතා කරා ගිණුම්කරණයේ වර්ගීකරණය පිළිබඳ. ගිණුම්කරණය ගත්තොත් එimhe ඇත්තටම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය සහ පිරිවැය ගිණුම්කරණය. ඔය යටතේ අපි දීර්ඝ කාලයක් මම කෝ අපේ සිලබස් එකේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය යටතේ. අනිත් දෙක අපි කතා කරන්නේ අනාගතයේ සහ වර්තමානයේ ගැනුමත්. මූල්‍ය ගිණුම්කරණය අපි කතා කරන්නේ අතීත තොරතුරු ගැන වෙච්ච දෙයක් ගැන කතා කරන්නේ. right. ඊළඟට ද්විත්ව සටහන් ක්‍රමය ගැන අපි කතා කරා. ගිණුම්කරණය කියලා කියන්නේ මිනිස්සෙන් නම් ඒකේ හදවත තමයි ද්විත්ව සටහන් ක්‍රමය. ද්විත්ව සටහන් ක්‍රමය යටතේ අපි කිව්වා හැම ගනුදෙනුවක්ම සටහන් දෙකක් හැටියට එක ගිණුමක හර පැත්තේ තව ගිණුමක බැර පැත්තේ තෝරාගත්ත විදියකට අපි සටහන් කරනවා එකම අගයකින්. ඒතර මේව සටහන් කරගෙන ගියාම වර්ෂයක් අවසානයේ එහෙම නැත්නම් මාසයක් අවසානයේ අපිට හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි සමාන වෙනවා. මේ ක්‍රමය තමයි සටහන් ක්‍රමය කියලා කිව්වේ. ඒතර ඒකේ යටතේ කිව්වා ಜಾති පහක් තියෙනවා. ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් ගිණුම් කියලා. ඔය ගිණුම් හැම එකටම අපි ශේෂයක් ලබා දීලා තිබ්බා. වත්කම් ගිණුමක ශේෂය හර කිව්වා, වගකීම් ගිණුමක ශේෂය බැර කිව්වා, හිමිකම් ගිණුමක ශේෂය බැර කිව්වා, ආදායම් ගිණුමක ශේෂය බැර කිව්වා, වියදම් ගිණුමක ශේෂය හර කියලා කිව්වා.
ඒතර වැඩිවීමකදී ඔය ශේෂයේ තියෙන කොලම් එකේ තියෙන මේකම තමයි වෙන්නේ. වැඩිවීමේදීත් වෙන්නේ අඩුවීමේදී ඒකේ අනිත් පැත්ත වෙනවා. ඒතර වත්කම් ගිණුමක ශේෂය හරනම් වැඩිවීමත් හර අඩුවීම බැර. ඒතර ඒ ආකාරයෙන් ඒක මම ඔයගොල්ලන්ට කටපාඩම් කරන්න තියෙනවා. ගිණුම් කරන්නේ යටතේ කටපාඩම් කරන්න තියෙනවා නම් එකම එක තමයි ඔන්න ඕක කියලා. ඒතර ඊළඟට ගිණුම් කරන සමීකරණය ගැන අපි කතා කරා වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් එකට ඊට පස්සේ තව එක ටිකක් දීර්ඝ කරා අපි වත්කම් සමානයි වගකීම් එකතු කිරීම හිමිකම් එකතු කිරීම ආදායම් අඩු කිරීම වියදම් කියලා right එතකොට ඒ යටතේ අපි යම් ආකාරයක ගණන් කිහිපයක් සාකච්ඡා කරා ඊළඟට අපි ගිණුම් වර්ග කිරීමේ යටතේ අපි ඉගෙන ගත්තා දිත්ත සටහන් ක්‍රමය අපි දන්නවා. නමුත් දැන් අපි දන්නේ නැහැ මොකද්ද වත්කමක්, මොකද්ද වගකීමක්, මොකද්ද ආදායම, මොකද්ද හිමිකමක් සහ වියදමක් කියන එක. ඒකට වත්කමක තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා ඉගෙන ගත්තා. ඒ උදාහරණයක් ඇරෙන්න වත්කමක් නම් අනිවාර්යෙන් එකකින් අපිට ආදායමක් ජනනය වෙලා තියෙන්න ඕනේ. ජනනය වෙන්න ඕනේ. එහෙම ආදායම් ජනනය වෙන්නේ නැත්නම් ඒව අපිට වත්කම් හැටියට හඳුනගැනීමේ හැකියාවක් නැහැ. ඒකට දෙවෙනි කාරණේ වත්කම් අපි වර්ග කරා විවිධ පදනම් මත කාලය මත අපි කිව්වා ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා. ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවයේ මත අපි කිව්වා ස්පෘශ්‍ය වත්කම් අස්පෘශ්‍ය වත්කම් කියලා. ඒ ආදී වශයෙන් වගකීමුත් අපි මේ විදිහට වගකීමක් කියලා කියන්නේ බැඳීමක්. ඒකට වගකීමුත් අපි වර්ග කරා. ඊළඟට ආදායම් වියදම් හිමිකම් අපි හඳුනගත්තා. මම මේ ඇත්තටම විනාඩි කිහිපයක් ස්පෙන්ඩ් කරන්නේ මේ දක්වා අපි කරපු දේවල් ආවර්ජනය කරන්න. එහෙම යමුනොත් එම ඔයගොල්ලෝ සමහරලාට දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ උගන්නන පාඩමට ඇවිල්ලා තියෙන්නේ කොහේ ඉඳන්ද කියලා වෙලා ඒ අදාළ තැන Tamanට තීරණය කරගන්න තමයි මම මේ පහසු වෙන තමයි මම මොනවාද අපි මේ දක්වා කතා කරේ කියන එක මම මේ කතා කරන්නේ. ඒතර ගිණුම් වර්ග කරාට පස්සේ එතකොට ඔයගොල්ලෝ ගණදෙනු අධ්‍යයය බැලුවම ඔයගොල්ලෝට පහසුවෙන්ම දැන් වාර්තා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගණදෙනු අරගෙන ඉවෙලා වාර්තා කරන්න පුළුවන් වෙන්න ඕනේ ලෙජර් ගිණුම් වල. ඒ යටතේ අපි කතා කරා ලෙජර් ගිණුම් සහ ගණදෙනු ලෙජරේට සටහන් කිරීම. ලෙජර් ගිණුමක හරපැත්ත බැලපැත්ත ගැන කතා කරා. ඒ තියෙන කොලම්ස් ගැන කතා කරා. ගණදෙනු ලෙජර් ගිණුම් වලට සටහන් කරන ක්‍රමය ගැන සාකච්ඡා කරා. ඒකෙදි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මම කිව්වා අමාරු කොටස වෙන්නේ ගණදෙනුවක් කියවල වෙලා මොන දේ වැඩි වුණාද මොන දේ අඩු වුණාද කියන එක තීරණය කරන එක තමයි අර ಜಾති පහෙන්. සටහන් කරන්න කිසිම ගැටලුවක් නැහැ. සටහන් කරන විදිය ඔයගොල්ලෝ දන්න එක කටපාඩම් කරලා තියෙන්නේ. ඒතර වත්කමක් වැඩි වෙලා කියලා ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් වුණොත් වත්කම් ගිණුම හර කරන්න තියෙනවා. ඒතර සටහන් කරන එක පිළිබඳව ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඇත්තටම ගැටලුව තියෙන්නේ ওই ಜಾති පහෙන් මොනවාද වැඩි වෙලා තියෙන්නේ මොනවාද අඩු වෙලා තියෙන්නේ කියන එක තීරණය කරන එක ගණදෙනුවක් නිසා. යම් ගණදෙනුවක් වුණාම මේ ගණදෙනුව හේතු කරගෙන මොන જાතිද වැඩි වෙලා තියෙන්නේ මොන જાතිද අඩු වෙලා තියෙන්නේ. right. ඒ හැම එකටම හේතුවක් තියෙන්න ඕනේ. අපි ඔයගොල්ලන්ට මතක නම් අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මහම අපි කියනවා අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මම ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා කියලා. ඒක දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒකෙම දෙවෙනි කොටස හැටියට අයිතිකරු නිසා ව්‍යාපාරයට මුදල් දැම්මේ අපි කියනවා ප්‍රාග්ධනය වැඩි වෙලා. එහෙම නැත්නම් අයිතිකරුගේ හිමිකම වැඩි වෙලා කියලා. right? ඒත් අපි දන්නා පළවෙනි එකේ අපි කිව්වා මුදල් කියන වත්කම වැඩි වෙලා කියලා. ඒකට මුදල් කියලා කියන්නේ වත්කමක්. වත්කමක් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව අපි හර කරන්න ඕනේ අදාළ වත්කම් ගිණුම. ඒක නිසා අපි කිව්වා මුදල් ගිණුම හර කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රාග්ධනය වැඩිවීම ඒක සමාන වෙනවා හිමිකම් වැඩිවීමකට. ප්‍රාග්ධනය අයිතිකරුගේ හිමිකම. ඒතර හිමිකම් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට ගිහිල්ලා ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඒක මොන සටහනක්ද? ඒක බැර සටහන. ඒක නිසා අපි ඔය මේ ගණන් මම සලකා බලපු ගණදෙනුවේ අපි මුදල් ගිණුම හර කරනවා හේතුව වත්කමක් වැඩි වෙච්ච හින්දා ඊළඟට ප්‍රාග්ධන ගිණුම බැර කරනවා හේතුව හිමිකම් වැඩි වෙච්ච හින්දා. right? ඊළඟට ගිණුමක් කොහොමද අපි ශේෂ කරන්න කියන එක ඉගෙන ගත්තා ගිය සතියේ. එතකොට ගිණුමක් අරගෙන මොන පැත්තද වැඩි කියලා අපි බලලෙ වෙලා ඒ වැඩි පැත්තේ එකතු දෙපැත්තටම දාලා අදාළ වෙනස අරගන්නවා ශේෂය පහළට ගෙන ගියා කියලා. ඒක අනිත් පැත්තෙන් ශේෂය පහළට ගත්ත පැත්ත නෙමෙයි අනිත් පැත්ත. ශේෂය පහළට ගත්තේ බැර පැත්තෙන් නම් අනිත් පැත්ත කියලා කියන හර පැත්ත. හර පැත්තෙන් ශේෂය ඉදිරියට ගෙනියනවා. ඉදිරියට ගෙන ආපුවම ඒ ගිණුමේ ශේෂය කියලා අපි කියන්නේ ශේෂය ඉදිරියට එන ශේෂය දිහා බලලා.
ඊළඟට ශේෂ පිරික්සුමක් අපි හදන විදිහ ඉගෙන ගත්තා. ඒතකොට ශේෂ පිරික්සුමකදී අපි සටහන් කරන ලෙජර් ගිණුම් ඔක්කොම යම් නිශ්චිත දිනකට ශේෂ කරලා ලෙජර් ගිණුම් වල ශේෂයන්ගේ ලයිස්තුවක් ගන්නවා නම් ඒක තමයි අපි කියන්නේ ශේෂ පිරික්සුමක් කියලා. ඒතර මම එතෙන්දී අවධාරණය කරා ශේෂ පිරික්සුමක් තුලණය විය යුතුයි. හැබැයි තුලණය වෙන්නේ නැත්තම් ඒකේ අදහස් වෙන්නේ අපි හරට දාලා තියෙන සටහන් වල අගේ බැරට දාලා තියෙන නෑ කියලා. ශේෂ පිරික්සුමක් තුලණය වෙන්නේ නැහැ කියලා කියන්නේ යම් වැරද්දක් වෙලා තියෙනවා හරට සටහන් කරපු ගානක් බැරට සටහන් වෙලා නැහැ කියන එක. ඊළඟට ඒකේ දෙවෙනි පොයින්ට් එක මම කිව්වා ශේෂ පිරික්සුමක් තුලණය වුණත් ඒකෙන් කියවෙන්නේ නැහැ අපි හරියටම ගණන් ඔක්කොම සටහන් කරලා කියලා. ශේෂ පිරික්සුමක් තුලණය වෙනවා කියන එකේ තේරුම ගණිතමය නිර්වද්‍යභාවයක් විතරයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ ගණිතමය නිර්වද්‍යභාවය විතරයි. හැබැයි ශේෂ පිරික්සුමක් තුලණය වෙලා තියෙද්දි වැරදි වෙලා තියෙන්න පුළුවන්. වැරදි වෙලා තියෙන්න පුළුවන් ශේෂ පිරික්සුමක් තුලණය වෙලා තියෙද්දි. ඒත් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් අර කලින් මම ගත්ත ගණදෙනුව අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මහම මුදල් ගිණුම හර කරනවා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. හැබැයි ඔය ගණදෙනුව විතරම නම් ව්‍යාපාරයේ තියෙන්නේ. ඒතකොට අපි හදන ශේෂ පිරික්සුමේ මුදල් ගිණුමේ ශේෂය සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සමානයි. හැබැයි ওই ගණන්දුනේ හිතන්නකෝ වාර්තා වෙලා තියෙන අනිත් පැත්තට කියලා. ප්‍රාග්ධන ගිණුම හර කරලා මුදල් ගිණුම බැර වෙලා තියෙනවා නම් ඒ වෙලාවට හදන ශේෂ පිරික්සුමත් ඇලි වෙනවා. සමාන වෙනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ශේෂ පිරික්සුම සමාන වුණා කියලා අපි ගණන්දුනේ හරියට වාර්තා කරලා තියෙනවා. ඒක නිසා ශේෂ පිරික්සුමත් තුලණය වෙනවා කියන එක අපිට 100% කන්ෆිඩන්ස් එකක් දෙන්නේ නැහැ. හරියටම ගණන්දුන ටික වාර්තා වෙලා තියෙනවා කියලා. එතෙන්දි දෙන්නේ අපි හර සටහන් වලට තබපු හැම අගයකටම පෙර සටහනක් ලැබුවා කියන ඉන්ඩිකේෂන් එක විතරයි. right. ඊළඟට අපි පටන් ගත්ත අපි දැන් ඉන්න මාතෘකාව දැන් ඉන්න මේ අද ගිය සතියේ අදයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස තමයි උපයෝගී පොත් කියන මාතෘකාව. උපයෝගී පොත්, දෛනික පොත් සහ ජර්නල්. එතෙන්දී අපි කතා කරා ගණදෙනුවක් වෙච්ච වහාම අපිට ගිහිල්ලා අපේ ලෙජර් ගිණුම් අප්ඩේට් කරන්න බෑ. ඒක නිසා සමහර අවස්ථාවලදී අපි ගණදෙනුව ඉස්සෙල්ලා යම් පොත් කට්ටලයක වාර්තා කරනවා. ඒ පොත් කට්ටලය තමයි උපයෝගී පොත් කියලා කිව්වේ. ඊට පස්සේ යම් කාලයකට සැරයක් අපි ගිහිල්ලා උපයෝගී පොතෙන් ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා. ඒතර අපි මේ සාකච්ඡා කරන සමහර උපයෝගී පොත් ලෙජර් ගිණුමකුයි උපයෝගී පොතකුයි දෙකම වෙනවා නම් ඒ වෙලාවෙම හැබැයි ද්විත්ව ස්ථාන සටහන් වෙනවා. උදාහරණයකට මුදල් පොත වගේ එක අපි ගත්තොත් එහෙම ඒක උපයෝගී පොතක් වගේම ලෙජර් ගිණුමකුත් වෙනවා. ඒක නිසා ඒකෙදි ද්විත්ව ස්ථාන වෙනවා. හැබැයි සමහර උපයෝගී පොත් තියෙනවා ඔයගොල්ලෝ ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඒවයේ ද්විත්ව ස්ථාන ක්‍රමය අනුව අපි සටහන් කරන්නේ නැහැ. සටහන් කරන වෙලාවේදී ඒක අපි කරන්නේ යම් කාලච්ඡේදයකට වරක්. right. ඔන්න ඔතන තමයි දැන් අපි හිටියේ උපයෝගී පොත් යටතේ අපි කතා කරා තනිතිරු මුදල් පොත. ඒක කතා කරලා ඉවර කරා. දැන් අපිට අද තියෙන්නේ කතා කරන්න මාතෘකාව ද්විත්ව තීරු මුදල් පොත. right. ඒතර මම හිතනවා ඔයගොල්ලෝ තුන්වෙනි ටියුට් එක දිග අරගෙන ඇති කියලා. තුන්වෙනි ටියුට් එකේ තියෙන ද්විත්ව තීරු මුදල් පොත ගැන සම්පූර්ණ නෝට් එකක්. ඒතර ඔයගොල්ලන්ට කිසිම දෙයක් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ කරන ප්‍රසන්ටේෂන් එකත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒකෙත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වුණ දෙයක්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න තමයි තියෙන්නේ. අහගෙන ඉඳලා තමන් මම හිතනවා දැන් CR පොතක් එහෙම ළඟට අරගෙන ඇති කියලා වෙල ගණන් හදන්න. right. ඒතර ද්විත්ව තීරු මුදල් පොත අපි තනිතීරු මුදල් පොතත් එක්ක සංසන්දනය කරොත් තනිතීරු මුදල් පොතේ අපි කිව්වේ මුදලින් විතරක්ම ගනුදෙනු වෙනවා නම් ආයතනයක. ඒ කියන්නේ චෙක්පත් භාවිතා කරන්නේ නැතුව මුදලින් විතරක්ම ගනුදෙනු කරනවා නම් ආයතනයක් එවැනි අවස්ථාවක තනිතීරු මුදල් පොතක් තමයි භාවිතා කරන්නේ. right. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව එහෙම ආයතන හරි අඩුයි. ඒතර ගොඩක් වෙලාවට මේ චෙක්පත් භාවිතා කරනවා ආයතන ගනුදෙනු කරන්නේ. right. අපි බලමු සාමාන්‍යයෙන් බැංකුවක විවෘත කරන්න පුළුවන් ගිණුම් මොනවාද කියලා. ඒත් සාමාන්‍යයෙන් බැංකුවක විවෘත කරන්න පුළුවන් ගිණුම් ಜಾති ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ජංගම ගිණුම්, ඊළඟ එක ඉතිරි කිරීමේ ගිණුම්. ඒතර ජංගම ගිණුම් අපි කියනවා කරන්ට් accounts කියලා. ඊළඟට ඉතිරි කිරීමේ ගිණුම්. ඒතර මේ දෙක අතර වෙනස අපි බැලුවොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුම් කියලා ගත්තොත් ඉතිරි කිරීමේ ගිණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. කාලීන ඉතිරි කිරීම අපි කියනවා ස්ථාවර තැන්පතු. ඊළඟට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්. එතකොට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ගත්තොත් ඒවත් වෙනස් වෙනවා. ස්ථාවර ඉතිරි කිරීමේ ගිණුම් ගත්තොත් මේවත් කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. විවිධ ප්‍රතිලාභ අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඉතිරි කිරීම තියෙන ඕගොල්ලෝ දන්න පොඩි කට්ටියට තියෙනවා. තරුණ කට්ටියට තියෙනවා. ඊළඟට මහලු සීනියර් කට්ටියට තියෙනවා.
ඒ වගේ විවිධාකාර ඉතිරි කිරීමේ ගිණුම් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ ගත්තොත් ජංගම ගිණුම් තියෙන්නේ සාමාන්‍යයෙන් එක જાතියයි හැම බැංකුවකටම වගේ එක જાතියක ජංගම ගිණුම් තමයි තියෙන්නේ. ඒ ජංගම ගිණුමක් සහ ඉතිරි කිරීමේ ගිණුමක් අතර මොනවාද තියෙන වෙනස්කම්? ඒතර ප්‍රධානම වෙනස්කම තමයි ජංගම ගිණුමකට අපි පොලියක් ලබා දෙන්නේ නැහැ. ඉතිරි කිරීමේ ගිණුමකට අපි පොලියක් ලබා දෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති ජංගම ගිණුමකට අපි දෙන්නේ පාස් පොතක්. ඒ වෙනුවට අපි ඒගොල්ලන්ට දෙනවා චෙක් පොතක් චෙක් ලියන්න. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමකට අපි ඒගොල්ලන්ට ලබා දෙනවා පාස් පොතක්. ඒක තමයි ඒගොල්ලන්ගේ බැලන්සස් මේන්ටේන් වෙන්නේ. ඊළඟට ජංගම ගිණුම් හිමියාට පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කරන්න ඊට අමතරව එයාගේ ගිණුමේ තියෙන ශේෂයටත් එහා ගිහිල්ලා එයාට බැංකු අයිරා පහසුකමක් අරගෙන එයාට චෙක්පත් නිකුත් කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට එහෙම බෑ. ඔයගොල්ලෝගේ account එකේ තියෙන යම් මුදලක්ද ඒ මුදල වෙනකන් විතරයි ගනුදෙනු කරන්න පුළුවන්. එතනින් එහාට එයාට ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. right? ඊළඟට අනිත් කාරණයක් අපි කතා කරොත් ඉතිරි කිරීමේ ගිණුමක් ඕනම බැංකුවක ඉතාම පහසුවෙන් විවෘත කරන්න පුළුවන් ලොකු process එකක් නෑ. ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට ඉතාම අඩු මුදලක් තැන්පත් කරලා ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ජංගම ගිණුමක් ගත්තොත් එහෙම ඒකේ process එක හරි කම්බසම් එහෙම නැත්නම් හරි සංකීර්ණයි. යම් දේවල් බැංකුවක් ඉල්ලනවා ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ඊට අමතරව ඉතිරි කිරීමේ ගිණුමට වඩා වැඩි මුදලක් ජංගම ගිණුම තැන්පත් කරන්න වෙනවා ඉස්සෙල්ලාම ගිණුම විවෘත කරද්දී. ඒ ජංගම ගිණුමකදී යම් ආකාරයේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න වෙනවා තව කෙනෙක්ගෙන්. ඒකට එක බැංකු ඒක විවිධ ආකාර විදියෙන් ඒක ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. ඒතර ඔය ටික ඔයගොල්ලන්ට මම හිතනවා සෑහෙන දැනුමක් ලැබුණා කියලා. ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් අතර වෙනස මට වඩා හොඳට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ බෞද්ධයක් බැංකුවල වැඩ කරන කට්ටිය නිසා. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් dittu තීර මුදල් පොතට ආවොත් එහෙම ව්‍යාපාරයක් අපි මුදල් වලට අමතරව චෙක්පත් මගින්ද ගනුදෙනු සිදු කරන්නේ නම් එහෙම නැත්නම් ජංගම ගිණුම් මාර්ගයෙන් එවැනි අවස්ථාවක අපි dittu තීර මුදල් පොතක් භාවිතා කරන්න ඕනේ. එතකොට මුදල් වලින් විතරක් නෙමෙයි. එතකොට අපි අර dittu තීර මුදල් පොතක් භාවිතා කරන්න ඕනේ. චෙක්පත් මගින් සිදුවන ගනුදෙනුත් කැප්චර් කරන්න අපේ මුදල් පොත සඳහා. එතකොට බලමු dittu තීර මුදල් පොතක මොකද්ද අර තනි තීර මුදල් පොතකට වඩා තියෙන වෙනස ආකෘතියේ කියලා. ඔයගොල්ලන්ට පේනවා dittu තීර මුදල් පොතක ආකෘතිය. තනි තීර මුදල් පොතම තමයි. හැබැයි අවසානයේ හර පැත්තේ සහ බැර පැත්තේ ඔයගොල්ලන්ට පේනවා අන්තිමට තව වැඩිපුර තීරුවක් එකතු වෙලා තියෙනවා. තනි තීර මුදල් පොතට වඩා තව වැඩිපුර තීරුවක් එකතු වෙලා තියෙනවා. මුදල් තීරුවට එහා පැත්තේ බැංකු කියලා හර පැත්තේ සහ බැර පැත්තේ තීරු දෙකක් ඇවිල්ලා තියෙනවා. මුදල් කියන තීරුවට එහා පැත්තේ බැංකු කියලා දෙකක් ඇවිල්ලා තියෙනවා. right? ඒක තමයි අපේ ජංගම ගිණුමේ තියෙන ශේෂයන් represent කරන්නේ. ජංගම ගිණුමේ තියෙන ශේෂයන් represent කරන්නේ ඒක. right? කිසිම වෙනසක් නැහැ. තනි තීර මුදල් පොතේ ආකෘතියමයි හර පැත්තට සහ බැර පැත්තට අලුතින් මුදල් තීරුවට අමතර තව තීරුවක් ඇවිල්ලා තියෙනවා බැංකු කියලා. ඒ තීරුවේ තමයි අපි සටහන් කරන්න ඕනේ බැංකුවේ ජංගම ගිණුමේ සිද්ධ වෙන ගනුදෙනු මුදල් දැවීම, මුදල් අපසු ගැනීම, චෙක්පත් ලිවීම ආදී වශයෙන් සියලුම දේවල් ඒකේ තමයි අපි සටහන් කරන්න ඕනේ. right? ඒතර ඔයගොල්ලෝ ගාව දැන් පොතක් තියෙනවා නම් මම ඊළඟ උදාහරණයට යන්න ඉස්සෙල්ලා දෙයක් ලියා ගන්නවා නම් ඔයගොල්ලෝ මම හිතනවා හොඳයි කියලා. දැන් මේ ආකෘතිය දිහා බැලුවම ඔයගොල්ලන්ට පේනවා අපිට වෙන්න පුළුවන් ගනුදෙනු කිහිපයක් තියෙනවා. චෙක්පත් මගින් ගනුදෙනු සිද්ධ කරාම ආයතනයක් ඒකේ වෙන්න පුළුවන් ගනුදෙනු කිහිපයක් තියෙනවා. ඒකේ පළවෙනි ගනුදෙනුව මම හිතනවා ඔයගොල්ලෝ දැන් ලියාගන්නේ කියලා. මෙන්න මෙහෙම ගනුදෙනුවක්. ඔයගොල්ලන්ට පුළුවන් ලියා ගන්න මෙහෙම ගනුදෙනුවක්. ව්‍යාපාරය ඒක අපි උදාහරණේ තියෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා මම හිතනවා ඔයගොල්ලෝ ලියාගත්තොත් හොඳයි කියලා වෙලා කොහොමද මේක මේ dittu තීර මුදල් පොතේ සටහන් කරන්න කියලා. right? ඒතර පළවෙනි ගනුදෙනුව තමයි ව්‍යාපාරය තමන්ගේ අතේ තියෙන මුදල් ඉහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. ව්‍යාපාරයක් මුදල් තැන්පත් කරලා ජංගම ගිණුමක් විවෘත කරනවා. කොහොමද සටහන් කරන්නේ කියලා. ඒක අපි සටහන් කරන්න ඕනේ අපේ dittu සටහන් ක්‍රමයට මේක ලෙජර් ගිණුමකුත් වෙන නිසා මේ උපයෝගී පොත සටහන් කරන්න ඕනේ.
අපේ dittu තීරු මුදල් පොතේ බැංකු තීරුව අපි හර කරන්න ඕනේ. බැංකු තීරුව හර කරන්න ඕනේ. බැර කරන්න ඕනේ මුදල් පොතේම මුදල් තීරුව. මුදල් පොතේම මුදල් තීරුව. right? ඒක මතක තියාගන්න. එතකොට අපි අතේ තියෙන මුදල් ගිහිල්ලා ඉවෙලා බැංකුවේ තැන්පත් කරාම අපි හර කරන්න ඕනේ මුදල් පොතේ බැංකු තීරුව. මුදල් පොතේම මුදල් තීරුව අපි බැර කරන්න ඕනේ. ඒකට හේතුව අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. වත්කමක් අඩු වෙන නිසා බැර සටහනක් වෙන්න ඕනේ. ඊළඟට බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. එතෙන්දී වත්කමක් වැඩි වෙන නිසා බැංකු තීරුව අපි හර කරන්න ඕනේ. right? අපි උදාහරණයට ගිහිල්ලා බලමු ඔය එකින් එකට කොහොමද අපි සටහන් කරන්නේ කියලා dittu තීරු මුදල් පොතේ ගනුදෙනු. right. මම යනවා උදාහරණයට. උදාහරණේ කියනවා සිල්වා විසින් 2014 ජනවාරි මාස සිදු කරන ලද පහත ගනුදෙනු dittu තීරු මුදල් පොතේ සටහන් කර ලෙජරේට පිටපත් කරන්න. පළවෙනි ගනුදෙනුව කියන්නේ රුපියල් 80000ක් මුදලින්ද රුපියල් ලක්ෂ 2ක ගොඩනැගිල්ලද ව්‍යාපාරයට සිල්වා යොදවලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. ඒත් අර අපි dittu තීරු මුදල් පොත රූල් කරද්දී අර තිබ්බ සියලුම කොලම්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අර ටී ගිණුමක් විදියට මුදල් තීරුවයි බැංකු තීරුවයි විතරයි අපි භාවිතා කරන්නේ. ඔයගොල්ලන්ට උදාහරණයක් සාකච්ඡා කරද්දී ඔයගොල්ලන්ට පෙනෙයි කොහොමද ඒක සකස් කරලා තියෙන්නේ කියලා. මේ ගනුදෙනුවේදී ඔයගොල්ලෝ අපි උදාහරණයේ උත්තරේට යන්න ඉස්සෙල්ලා තමන්ම රියලයිස් කරගත්තොත් කොයි විදිහට සටහන් කරන්න ඕනේ කියලා. සිල්වා කියලා කියන්නේ අයිතිකරු රුපියල් 80000ක් මුදල් දාලා තියෙනවා. රුපියල් ලක්ෂ 2ක ගොඩනැගිල්ල දාලා තියෙනවා. ඒතර 80000ක් මුදල් දාලා තියෙනවා. රුපියල් ලක්ෂ 2ක ගොඩනැගිල්ලක් දාලා තියෙනවා. ඒතර ඒ වගේ වෙලාවක කොහොමද සටහන් වෙන්නේ? 80000ක් මුදලින් දාලා ලක්ෂ 2ක ගොඩනැගිල්ලක් දාලා තියෙනවා. 80000ක් මුදලින් දැම්මහම අයිතිකරුනේ දාන්නේ සල්ලි. සිල්වා කියන්නේ අයිතිකරු. ඒතර ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. එතකොට මුදල් ගිණුම අපි හර කරන්න ඕනේ. එතෙන්දී මතක තියාගන්න ඕනේ දැන් අපේ මුදල් පොතේ තීරු දෙකක් තියෙනවා. ඒකෙදි මුදල් තීරුවට තමයි අපි මේ හර කිරීම කරන්න ඕනේ. ඔයගොල්ලෝ බැංකු තීරුව අපිට හර කරන්න පුළුවන් බැංකුවේ සල්ලි වැඩි වුණා නම්. බැංකුවේ සල්ලි තාම වැඩි වෙලා නැහැ. තාම මේ ෆිසිකල් කෑෂ් තමයි අපිට වැඩි වෙලා තියෙන්නේ. මේ 80000ක මුදල දැන් මේ අයිතිකරු නිසා සිල්වා නිසා ඒක අපිට ප්‍රාග්ධන ගිණුම බැර කරන්න පුළුවන්. ගිසති අපි ඒ වගේ උදාහරණයක් කතා කරනවා. ප්‍රාග්ධන ගිණුම බැර කරන්න පුළුවන්. ඒතර ප්‍රාග්ධන ගිණුම බැර කරන්න හේතුව තමයි හිමිකම් වැඩිවීම. අපි බලමු මේ සටහන කොහොමද සටහන් කරන්නේ. ඒතර පළවෙනි එක ඒ විදිහට දෙවෙනි එක මුදල් වෙනුවට එයා දාලා තිනවා ගොඩනැගිල්ල. ඒතර ව්‍යාපාරයට ගොඩනැගිල්ලකුත් ලැබෙනවා. ඒතර ගොඩනැගිල්ලක් කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වත්කමක්. right? ගොඩනැගිල්ලක් කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වත්කමක්. ඒතර ගොඩනැගිල්ලක් ව්‍යාපාරයට දැම්මම වත්කමකුත් වැඩි වෙනවා. දැන් වත්කමක් වැඩි වෙනකොට ආයි ගොඩනැගිලි කියලා ගිණුම හර වෙනවා. කවුද මේ වත්කම දාලා තියෙන්නේ? අයිතිකරු. ඒතර අයිතිකරු මුදල් දැම්මත් ගොඩනැගිල්ලක් දැම්මත් වෙන ඕනම වත්කමක් දැම්මත් ඒ අදාළ වත්කම් ගිණුම අපි හර කරනවා. බැර කරනවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්නේ හිමිකම් වැඩිවීමක් හැටියට. ඒතර අපි බලමු උත්තරය. ඒතර මේ තියෙන්නේ dittu තීරු මුදල් පොතක්. ඔයගොල්ලන්ට පේනවා මුදල් පොතේ තීරු දෙකක් තියෙනවා. හර පැත්ත සහ බැර පැත්ත. මම අනිත් කොලම්ස් ඔක්කොම දාගෙන නැහැ. මේක ටී ගිණුමක් විදිහට ගහලා තියෙන්නේ. මුදල් තීරුවයි බැංකු තීරුවයි. ඒතර පළවෙනි ගනුදෙනුව අපි සටහන් කරලා තියෙන ওই ගනුදෙනුවේ ಜಾති දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා නිල් පාටින් පෙන්නලා තියෙන්නේ සිල්වා මුදල් දාපු එක. ඒතර මුදල් දාපු එක මුදල් පොතේ මුදල් තීරුව හර කරලා තියෙනවා 80000ක් ප්‍රාග්ධන ගිණුම නමින්. එයාට ඔයගොල්ලන්ට පේනවා අනිත් පැත්තේ ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙනවා 80000ක් මුදල් නමින්. ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙනවා 80000ක් මුදල් නමින්. right. ඊළඟ දෙවෙනි කොටස එකේ සිල්වා තව ගොඩනැගිල්ලකුත් දාලා තියෙනවා. Tamanට අයිති ගොඩනැගිල්ලකුත් දාලා තියෙනවා. ඒකට ඒ වගේ ඒකට එවැනි වෙලාවක මොකද වෙන්නේ? මුදල් වෙනුවට කලින් දැන් ගොඩනැගිල්ල කියන වත්කම තමයි අපිට ලැබෙලා තියෙන්නේ. ඒකට ගොඩනැගිලි කියන්නේත් වත්කම. ගොඩනැගිලි කියන වත්කම් ගිණුම අපි හර කරනවා ප්‍රාග්ධන ගිණුම නමින්. ලක්ෂ 2ක් හර වෙලා තියෙනවා. ඒතර ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා ලක්ෂ 2කින් ගොඩනැගිලි කියලා. right. ඒතර මේ හැම දෙයකටම බේසිස් එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා
මෙතන අපි හරසටහනුයි බැරසටහනුයි ಜಾති දෙකක් අපි දාලා තිනවා. ඔය ಜಾති දාපු දෙකටම හේතු දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් හොඳට තේරෙන්න ඕනේ ඔයගොල්ලන්ට හේතුව. දැන් අපි නිකාන් නෙමෙයි දැන් ඔයගොල්ලන්ට හොඳට හේතුව තේරෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇයි මේක හර වෙන්නේ ඇයි මේක බැර වෙන්නේ කියන හේතුව. right? ඊට පළවෙනි ඔය නිල් පාටින් සඳහන් වෙලා තියෙන එක මුදල් පොතේ මුදල් තීරුව හර කරලා තියෙනවා 80000ක්. අපිට තීරු දෙකක් තියෙනවා. මේක බැංකුවට කිසි සම්බන්ධයක් නැහැ. ඒතර අපි මුදල් පොතේ මුදල් තීරුව. ඊළඟට බැර වෙලා තියෙනවා ප්‍රාග්ධන ගිණුම. right? ප්‍රාග්ධන ගිණුම බැර වෙන්නේ හේතුව හිමිකම් වැඩි වෙච්ච ඉඳ. අයිතිකරු මුදල් දැම්මාම ව්‍යාපාරයේ හිමිකම් කියන කොටස වැඩි වෙනවා. ඒකයි ඒක කරලා තියෙන්නේ. ඊළඟට දෙවෙනුව අයිතිකරු මුදල් වලට අමතරව ගොඩනැගිල්ලකුත් දාලා තියෙනවා. ඒතර ගොඩනැගිල්ල දැම්මම ගොඩනැගිලි ගිණුම හර වෙනවා වත්කමක් වැඩි වීම හැටියට ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙනවා ලක්ෂ දෙකක්. ඒකත් හේතුව හිමිකම් වැඩි වීම. ඒතර ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේ ditth තීරු මුදල් පොත කියන එක ඔයගොල්ලන්ට ඕන නම් මේක අපි එහෙම එතකොට මේ මුදල් පොතට දැන් මම මේ කියන සිටුේෂන් එකේ මේ මුදල් පොතට ditth තීරු කියලා කියන්න බෑ. අපිට ඕන නම් මුදල් ගිණුම වෙනමයි බැංකු ගිණුම වෙනමයි කියලා අපිට ගිණුම් දෙකක් හදන්න පුළුවන්. එතකොට එහෙම හැදුවම ditth තීරු මුදල් පොතක් නෙමෙයි. එතකොට ගිණුම් දෙකක්. right? ඒතර මේ මුදල් පොත එකම මේකේ ඇතුළත ditth තීරු මුදල් පොතේ අපි ගිණුම් දෙකක් එක ගිණුමක සටහන් කරනවා. ඒක තමයි වෙන්නේ. right? මුදල් ගිණුමයි බැංකු ගිණුමයි දෙකම මේ එකම ගිණුම ඇතුලේ තමයි තියෙන්නේ. දැන් ඔයගලන්ට ඒක පැහැදිලි වෙන්න ඕන. ඒත් අපි අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනේ මොන තීරුවද මුදල් ෆිසිකල් මුදල් වලට සම්බන්ධ නම් ගන්න දෙනවා. අපි මුදල් තීරුව තමයි සම්බන්ධ කරගන්නේ. හැබැයි බැංකුවේ ජංගම ගිණුමට සම්බන්ධ ගන්න දෙනවා නම් අපි බැංකු තීරුව සම්බන්ධ කරගන්න ඕනේ. right. ඒතර මේක ගීසතිත් කතා කරපු දෙයම තමයි කිසිම වෙනසක් නැහැ. තාම අපි මේ ditth තීරු මුදල් පොතට අදාළ ගණිතනුවක් අපි සාකච්ඡා කරේ නැහැ. ඒතර මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලියි කියලා. මේව කිසිම දෙයක් ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයගොල්ලෝ ගාන තමන් හදන්න ඕනේ. දැන් කෙනෙක් බොහොම රිලැක්ස් වෙලා දැන් මම මේකේ උත්තරෙත් දාලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් ෆිසිකලි මම පන්තියේ තිබ්බනම් ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වෙලාවක් දෙනවා මේ ගාන හදන්න. මේ ගාන හැදුවොත් පස්සේ තමයි මම මගේ උත්තරේ සාකච්ඡා කරන්නේ. right? මම ගොඩක් වෙලාවට මේ බෝඩ් එක යූස් කරන්නේ මොකද බෝඩ් එක යූස් කළොත් ගොඩක් කට්ටියට පේන්නේ නැති නිසා මම මේක පුළුවන් තරම් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් වල හැම වෙලාවෙම දාලා දෙනවා මොකද ඔයගොල්ලන්ට පැහැදිලි එතකොට මේ සම්පූර්ණ ස්ක්‍රීන් එකම එකේ පේන නිසා. ඔයගොල්ලෝ ෆෝන් එකකින් වගේ ලොග් වෙලා තියෙනවා නම් එතකොට ඔයගොල්ලන්ට පහසුයි අඩුම ගානේ ටිකක් ඒක ලොක් වෙලා හරි පේන නමුත් බෝඩ් එක මම යූස් කරොත් හරිම අමාරු වෙයි ඔයගොල්ලන්ට ඔක දැනගන්න. හරි. ඉතින් අපි පළවෙනි ගණන් ඉවර කරා. දැන් අපි යනවා දෙවෙනි ගණන්. දෙවෙනි ගණනේ තමයි ඇත්තටම අපි ditth තීරු මුදල් පොත මුලින්ම භාවිතා කරන්නේ. ඒත් බලමු අපි කොහොමද දෙවෙනි ගණන සාකච්ඡා කරන්නේ. 1.4 රුපියල් 30000ක් බැංකුවේ තැන්පත් කරලා ජංගම ගිණුමක් විවෘත කරනවා. නිල් පාටින් මම ඔය බෝල් කරලා නිල් පාටින් ලොකුවට පෙන්නලා තියෙන දෙවෙනි ගණන. 1.4. ඒතර 30000ක් අතේ තියෙන සල්ලි වලින් රුපියල් 30000ක් අරන් ගිහිල්ලා අපි බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. ඒක කල්පනා කරලා බලන්න මේකේ උත්තරේ පෙන්වන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න කොහොමද මේක සටහන් වෙන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ තමයි ඉතින් තීරණය කරන්න ඕනේ. සටහන් කරන්න වෙන්න ඕනේ අපේ දැන් අතේ තියෙන මුදල් අඩු වෙනවා. අපි ගිහිල්ලා බැංකුවේ ජංගම ගිණුමක සල්ලි දැම්මාම අතේ තියෙන මුදල් අඩු වෙනවා. හැබැයි බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට හර සටහනක් යන්න ඕනේ වත්කම වැඩි වෙන්නේ බැංකුවේ. බැංකුවේ තියෙන මුදලුයි අතේ තියෙන මුදලුයි දෙකම වත්කම්. එතකොට බැංකුවේ තියෙන මුදල් වැඩි වීම අපේ වත්කම් වැඩි වීමක් වෙනවා. අතේ තියෙන මුදල් අඩු වෙන නිසා වත්කම අඩුවීමක් වෙනවා. එතකොට ditth තීරු මුදල් පොතේ ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ හර පැත්තට වත්කම් වැඩිවීම වෙන්නේ බැංකුව නිසා බැංකු තීරුවේ තමයි අදාළ හර සටහන වෙන්න ඕනේ. බැර සටහන වෙන්න ඕනේ මුදල් අඩු වෙන නිසා මුදල් තීරුවේ. අපි බලමු උත්තරේ කොහොමද කියලා බොහොම කෑර්ෆුලි බලන්න කොහොමද මේක සටහන් කරන්න ඕනේ කියලා. මේ බලන්න මුදල් පොතේ අපි කලින් ගණදිනුව තියෙනවා ප්‍රාග්ධන ගිණුම හැටියට 80000ක් මුදල් හම්බෙච්ච එක නිල් පාටින් පෙන්නලා තියෙන උත්තරේ. ඔන්න අපි බැංකු තීරුව මුදල් පොතේ බැංකු තීරුව හර කරා 30000කින් හැබැයි ඒක ඉස්සරහින් ලියලා තියෙන මුදල් කියලා හේතුව අනිත් ගිණුමේ නම තමයි මුදල්. ඒතර බැංකු තීරුව හර වෙද්දි බැංකු කියලා ලියන්න බෑ එතන. විස්තරය කෙලෙයි. එතන ලියලා තියෙන මුදල්. අනිත් පැත්තෙන් අපේ මුදල් අඩු වුණා ඒක වත්කම අඩු වීමක් හැටියට මුදල් තීරුව අපි බැර කරා 30000.
එතන ලියනවා අපි බැංකු කියලා. ගිණුම් දෙකේ නම් දෙක මාරු කරන්න ඕනේ. දැන් උඩ ගණන් දෙනව බලුවොත් එimhe ඔයගොල්ලන්ට පේනවනේ මුදල් ගිණුම හර වෙද්දී 80000ක් අපි දීලා තියෙන ප්‍රාග්ධන ගිණුමේ නම. එතකොට මේ මුදල් මේ 80000ක් හර වෙලා තියෙන්නේ බැර වෙලා තියෙන ගිණුම තමයි නම තමයි ලියන්න ඕනේ. ඒ වගේ බැංකු තීරුව මෙතන 30000ක් හර වෙලා තියෙනවා. බැර වෙන්නේ මුදල් හින්දා මුදල් තීරුවේ නම ලියුවා. ඊළඟට බැංකු මුදල් තීරුව බැර වෙලා තියෙනවා 30000ක්. ඒක බැර වෙන්නේ හේතු උනේ බැංකු තීරුව හරවීම. ඒක නිසා බැංකු කියන නම ලිව්වා එතන. ඒතර මේ වගේ සටහන් වලට අපි කියනවා ප්‍රතිසටහන් කියලා. එකම ගිණුමක හරත් වෙනවා බැරත් වෙනවා එකම අගයකින් ඒ වගේ ගණදෙනු හරි අඩුයි. ඒවට කියනවා අපි ප්‍රතිසටහන් කියලා. right. මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට අපේ අතේ තියෙන මුදල් බැංකුවේ ගිහිලා තැන්පත් කරාම කොහොමද සටහන් වෙන්නේ කියලා. ඒතර මේකෙදි ඔයගොල්ලෝ හරියට වග බලා ගන්න ඕනේ කාරණේ තමයි බැංකුවේ ගිහිලා සල්ලි දැම්මහම සල්ලි වැඩි වෙන්නේ බැංකුවේ. ඒකින්ද අපි හර කරන්න ඕනේ බැංකු තීරුව. සල්ලි අඩු වෙන්නේ මුදල් අතේ තියෙන මුදල් අඩු වෙනවා. ඒක නිසා අපි මුදල් තීරුව බැර කරන්න ඕනේ. right. දැන් යනවා අපි ඊළඟ ගණදෙනුවට. ඊළඟ ගණදෙනුවට අපි යමු. ඒකේ බලන්න ඔය නිල් පාටින් බෝල් කරලා තියෙනවා මොකද්ද ගණදෙනුව කියලා. 1.8 අත්පිට මුදලට ගැනුම් 5000යි ණයට ගැනුම් 10000යි. අත්පිට මුදලට ගැනුම් 5000යි ණයට ගැනුම් 10000යි. අත්පිට මුදලට ගැනුම් 5000යි ණයට ගැනුම් 10000යි. ඒක තමයි ගණදෙනුව. right. ඒකට අපි ගත්තොත් එහෙම මේකේ කෑලි දෙකක් තියෙනවා අත්පිට මුදලට ගත්තේවයි ණයට ගත්තේවයි. දැන් ගිය සතියේත් අපි අර තනිතීරු මුදල් පොත ගැන සාකච්ඡා කරද්දී මේ වගේම ගණදෙනුවක් අපි සටහන් කරා. ඒකින්ද දැන් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් වෙන්න බෑ මේ ගණදෙනුව කොහොමද වාර්තා කරන්නේ කියලා. ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙන්න බෑ මේ ගණදෙනුව කොහොමද වාර්තා කරන්නේ කියලා. ඒ නිසා දැන් හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට මතක නම් ගැනුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන වියදමක්. ඒතර ගැනුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන වියදමක්. ඒක නිසා අත්පිට ගත්තත් ණයට ගත්තත් අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් ගැනුම් කියලා කියන්නේ වියදමක්. වියදමක් තමයි ගැනුම් කියලා කියන්නේ. එතකොට ගැනුම් අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් ගැනුම් යනු වියදමක් නිසා වියදමක් වැඩි වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ ට්‍රාන්සැක්ෂන් දෙකේම අත්පිට මුදලට ගැනුම් වෙන්න පුළුවන් ණයට ගැනුම් වෙන්න පුළුවන්. දෙකේදීම ගැනුම් ගිණුම හර වෙන්න ඕනේ හේතුව ගැනුම් යනු වියදමක වියදමක් වැඩිවීම. ගැනුම් යනු වියදමක වියදමක් වැඩිවීම. එතකොට වියදම් වැඩිවීම දිත්ත සටහන් ක්‍රමයට අනුව හර සටහන. ඒක නිසා අපි ගැනුම් ගිණුම හර කරන්න ඕනේ මේ අවස්ථා දෙකේදීම. අත්පිට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිණුම හර වෙන්න ඕනේ. එතකොට වෙනස තමයි අත්පිට මුදලට ගත්තාම ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ඇයි අපි මුදල් යනවනේ. ඒතර වත්කමක් අඩුවීම හැටියට. ණයට ගත්තාම මුදල් යන්නේ නැහැ. ණයට ගත්තාම ණයට ගැනුම් වලදී ගැනුම් ගිණුම හර වෙලා බැර වෙන්නේ මුදල් ගිණුම නෙමෙයි මුදල් යන්නේ නැති නිසා ඒ වෙනුවට අපි වගකීමක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් බැඳීමක් ඇති කරගන්නවා ණය හිමියෝ කියලා. ඒතර ණය හිමියාගේ ගිණුම තමයි බැර වෙන්නේ. ඒතර ණය හිමියෝ බැර කරන්න හේතුව තමයි වගකීම් වැඩිවීම. ඒතර වගකීම් වැඩිවීම බැර සටහන. අපි බලමු උත්තරේ. එතකොට මේක දිත්ත තීරු මුදල් පොතට සම්බන්ධ ගණදෙනුවක් නෙමේ. බැංකු තීරු සම්බන්ධ වුණේම නැහැ. මේකෙත් සම්බන්ධ වුණේ මුදල් තීරු විතරයි. බලමු උත්තරේ කොහොමද සටහන් වෙන්නේ කියලා. right. එතකොට ඔකේ කලින් ගණදෙනු කළු පාට වර්ණයනොත් දැන් මේ ගණදෙනුවට අදාළ මේ සාකච්ඡා කරන ගණදෙනුවට අදාළ උත්තර නිල් පාටින් සහ රතු පාටින් තියෙන මොකද උත්තර දෙකක් තියෙන නිසා. ඒතර පළවෙනි එක අපි ගත්තොත් එimhe අත්පිට මුදලට ගත්ත ඒවා ඔයගොල්ලන්ට පේනවා මුදල් පොතේ මුදල් තීරුව බැර වෙලා තියෙනවා 5000ක්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙලා තියෙනවා 5000ක්. ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා 5000ක්. ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා 5000ක්. ඒතර මුදල් පොතේ මුදල් තීරුව බැර වෙන්නේ හේතුව මුදල් අඩුවීම වත්කමක් අඩුවීම. ගැනුම් ගිණුම හර වෙන්නේ හේතුව වියදමක් වැඩිවීම. ඊළඟට දෙවෙනි කොටස එකේ රතු පාටින් පෙන්නලා තියෙනවා ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා 10000ක් ණය හිමි ගිණුම බැර වෙලා තියෙනවා 10000ක්. ඔයගොල්ලන්ට පේනවා. ඒතර ණය හිමියෝ බැර වෙලා තියෙන්නේ 10000ක් වගකීමක් වැඩි වීම නිසා ගැනුම් ගිණුම ආයි හර වෙන්නේ 10000ක් ආයි වියදමක් වැඩි වෙන නිසා. ඒතර මේක අපි සමරයිස් කරොත්
අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිණුම හර. ඒක තමයි සමරිය. ඒතර ගැනුම් ගිණුම හර අවස්ථා දෙකේදීම අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිණුම හර වෙනවා. වෙනස තමයි අත්පිට මුදලට ගත්තාම ගැනුම් ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙනවා වත්කමක් අඩුවීම හැටියට. ණයට ගත්තාම අපි මුදලින් ගෙවන්නේ නැහැ. ගැනුම් ගිණුම හර වෙලා ණයට ගත්තාම බැර වෙන්නේ ණය හිමියෝ. හේතුව අපි වගකීමක් ඇති කරගන්න. ওই ණයට ගන්න මුදල මේ 10000 ආයි තව කාලයකදී ගෙවන්න ඕනේ. එතකොට ඒ ගෙවනකම් අපි අපේ බැඳීමක් ඇති කරගන්නවා, වගකීමක් ඇති කරගන්නවා. එතකොට වගකීම් වැඩි වෙනවා, ගෙවන්න බැඳෙනවා රුපියල් 10000. එතකොට ඒක අපේ වගකීම. right. මම හිතනවා පැහැදිලි කියලා. එතකොට මේ දක්වා කරපු කිසිම දෙයක් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් තියෙන විදියක් නැහැ. right. අපි යනවා ඊළඟ ගනුදෙනුවට. අපි ඊළඟ ගනුදෙනුවට ගියාම ඊළඟ ගනුදෙනුව කියන්නේ 1.12 රුපියල් 2000ක ලී බඩු මිලටගෙන සිල්වා විසින් චෙක් පතකින් තමයි ගෙවීම කරලා තියෙන්නේ. දැන් ඔන්න බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. 2000ක ලී බඩු මිලට අරගෙන චෙක් පතකින් තමයි ගෙවලා තියෙන්නේ. 2000ක ලී බඩු මිලටගෙන චෙක් පතකින් ගෙවීම කරා. right. එතකොට බලන්න 2000ක ලී බඩු මිලට ගත්ත කියලා තියෙනවා. ඒක චෙක් පතකින් ගෙවීම කළා කියලා තියෙනවා. right. ඔල උත්තරේ මම දාන්න ඉස්සෙල්ලා උත්තරේට යන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න කොහොමද මේක සටහන් වෙන්න ඕනේ. කොහොමද මේක සටහන් වෙන්න ඕනේ. කොහොමද සටහන් වෙන්න ඕනේ? 2000ක ලී බඩු මිලට අරගෙන ගෙවලා තියෙන සල්ලි වලින් නෙමේ චෙක් පතකින්. එතකොට ව්‍යාපාරයට මොනවද ලැබෙන්නේ? ව්‍යාපාරයට ලැබෙනවා ලී බඩු. එතකොට ලී බඩු කියලා කියන්නේ මොකද්ද? වත්කමක්. එතකොට වත්කමක් වැඩි වෙනවා. වත්කමක් වැඩිවීම හැටියට ලී බඩු ගිණුම අපි හර කරන්න ඕනේ. ඕනම වත්කමක් අපිට ලැබෙනවා නම් අපි අදාළ වත්කම් ගිණුම හර කරන්න ඕනේ. එතකොට ලී බඩු ගිණුම හර වෙන්න ඕනේ රුපියල් 2000ක්. ඊළඟට බැර වෙන්නේ මොකද්ද? බැර වෙන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේදී මුදලින් නෙමෙයි ගෙවීම් කරලා තියෙන්නේ. මොකෙන්ද ගෙවීම් කරලා තියෙන්නේ? මුදලින් වෙනුවට ගෙවීම් කරලා තියෙන්නේ චෙක් පතකින්. එතකොට අපේ අතේ තියෙන සල්ලි අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අඩු වෙන්නේ කොහේ තියෙන සල්ලිද? බැංකුවේ තියෙන සල්ලි. එතකොට මේ වෙලාවේදීම අපි චෙක් පත දුන්න ගමන්ම ඉමීඩියට්ලිම බැංකුවේ තියෙන සල්ලි අඩු වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නේ නැහැ මෙයා මේ චෙක් එක කවද ගිහිලා දායිද කියලා බැංකුවට. අපි එළියට එනකන් ඉඳලා ලීබරු ටික අරගෙන ඒ වෙලාවෙම ගිහලා බැංකුවට දායිද? එහෙම නැත්නම් පහුවෙද දායිද? එහෙම නැත්නම් සතියකින් දායිද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අපි කරන්නේ ඉමීඩියට්ලි අපේ බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය අඩු කරලා පෙන්නන්න ඕනේ. ඒක හැබැයි ඇත්තටම බැංකුවෙන් අඩු වෙන්නේ මේ අදාළ පුද්ගලයා මේ ලීබරු සාප්පුවේ අයිතිකරු කවදා හරි දවසක මේ චෙක් එක ගිහලා බැංකුවට දාපුවාම විතරයි. එහෙම නැතුව දැන් අපි ලීබඩු ගත්ත කියලා බැංකුව දන්නේ නැහැ චෙක් එකකින් දීලා. ඒ එහෙම අපි කියනවා ටෙලිපති වගේ නෑ බැංකුවට. එහෙම සම්බන්ධයක් නෑ. මැෂින් එකක් හයි කරලා නෑ බැංකුවයි අපි අතර එහෙම චෙක් එකක් ඉෂු කරපු ගමන් බැංකුව දැනගන්න. ඒත් ඇත්තටම බැංකුවට මේ බැංකුවේ සල්ලි අපේ ඇත්තටම අඩු වෙන්නේ මේ ලීබඩු සාප්පුවේ අයිතිකරු මේ චෙක් එක අරන් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරලා ඒක රියලයිස් වෙන දවසට තමයි අඩු වෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ ඒ දවස කවදද කියලා. ඒක නිසා අපි ඒක කරන වෙලාවෙදීම අපි චෙක් එක ඉෂු කරන වෙලාවෙදීම අපේ බැංකුවේ සල්ලි ප්‍රමාණය අඩු කරලා තියාගන්නවා. ඒකට හේතුව අපි දැනගන්නවා දැන් අපේ බැංකුවේ සල්ලි අඩුයි කියලා. එහෙම සටහන් කරේ නැත්නම් අපි දන්නේ නැහැ. ඒතර බලන්න මේකේ උත්තරේ අපි කොහොමද සටහන් කරන්න කියලා. ඔන්න ditth තීරු මුදල් පොතේ බැංකු තීරු සම්බන්ධ වෙනවා. උත්තරේ බලන්න. නිල් පාටින් තියෙන්නේ උත්තරය. ලීබඩු ගිණුම අපි හර කරනවා. ඔයගොල්ලෝ දන්නවා ලීබඩු ගිණුම හර කිරීමට හේතුව වත්කමක් වැඩිවීම, ලීබඩු කියලා කියන වත්කම වැඩිවීම. ඊළඟ මුදල් පොතේ බැංකු තීරුව අපි බැර කරලා තියෙනවා ලීබඩු නමින් 2000ක්. ඒකට හේතුව බැංකුවේ මුදල් අඩුවීම, වත්කමක් අඩුවීම. ඒතර මේකේ කෙනෙක් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ට්‍රාන්සැක්ෂන් එක වෙච්ච ගමන්ම බැංකුවේ තියෙන ගාණ අඩු වෙන්නේ නැහැ. හේතුව තාම මේ චෙක් එක බැංකුවට ගිහිලා නැති නිසා. ඒකට බැංකුවට ගිහිලා නැති නිසානේ ඒක අඩු වෙන්නේ නැත්තේ. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හැබැයි අපි මේක අපි සටහන් කරනවා අපේ බැංකුවේ තියෙන මුදල් අඩුවීමකට කවදා හරි දවසක ඒක අඩු වෙයි. ඒ දවස අපි දන්නේ නැහැ ඉමීඩියට්ලි වේද දවසකින් දෙකකින් වේද සතියකින් වේද කියලා අපි දන්නේ නැහැ. right. ඒතර මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ කාරණේ තමයි හැම වෙලාවෙදීම අපි මොනවා හරි අරසටහනක් හරි බැරසටහනක් හරි දානව නම් ගිණුමක
ඒකට හේතුවක් තියෙන්න ඕනේ. මේ ගිණුම හර කියලා කිව්වද අපි මේ ගනුදෙනුවේ අපි කිව්වා ලී බඩු ගිණුම හර කියලා. ලී බඩු ගිණුම හර වෙන්නේ හේතුව මොකද්ද? ලී බඩු කියන වත්කම වැඩිවීම ව්‍යාපාරේ. ඒතර මුදල් පොතේ බැංකු තීරුව බැර කරා. ඇයි හේතුව? අපි චෙක් එකක් ඉෂු කරාම බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. බැංකු මුදල් කියලා කියන්නේ වත්කමක් අඩු වීම. right? හරි. අපි යනවා ඊළඟ ගනුදෙනුවට. බලන්න මේක කියවලා මම ඔයගොල්ලන්ට විනාඩියක් දෙකක් දෙන්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ කියවලා බලලා ඔයගොල්ලෝ හිතාගන්න උත්තරේ බලන්න ඉස්සෙල්ලා කොහොමද මේක සටහන් කරන්න ඕනි කියලා. right. ගනුදෙනුවේ තියෙන ණයට විකුණුම් 10000යි අත්පිට විකුණුම් 8000යි. ඒතර ඔයගොල්ලෝ මතක ඇති ගිය සතියේ අපි කතා කරද්දී මෙවැනි ආකාරයකම ගනුදෙනුවක් අපි කතා කරා. මොකද්ද ගනුදෙනුව? ණයට විකුණුම් අත්පිට විකුණුම්. ඒකට ඔයගොල්ලෝ දන්න දේ තමයි ණයට විකුණුවත් අත්පිට විකුණුවත් විකුණුම් කියලා කියන්නේ අපේ ආදායම. විකුණුම් කියලා කියන්නේ අපේ ආදායමක්. ඒකට ආදායමක් වැඩිවීම බැරසටහනක්. ආදායමක් වැඩිවීම බැරසටහනක්. ආදායම වැඩිවීම බැර. ණයට විකුණුවත් අත්පිට විකුණුවත් විකුණුම් යන ආදායමක් නිසා ආදායම වැඩිවීම බැරසටහන. ඊළඟට අපිට ණයට විකුණුම් වලදී අපිට මුදල් ලැබෙන්නේ නැහැ. අපිට ඒ වෙනුවට ලැබෙන්නේ ණය ගැතියේ වත්කම. හැබැයි අත්පිට විකුණුවාම අපිට ලැබෙනවා මුදල්. ඒතර මුදල් ලැබුණාම අපි මුදල් ගිණුම අපි හර කරන්න ඕනේ. මුදල් ගිණුම හර කරන්න ඕනේ. ඒතර අපි බලමු උත්තරය. ඒතර මේකේ උත්තරේ මම පෙන්නන්න ඉස්සෙල්ලා ආයෙ මම මතක් කරනවා ණයට විකුණුවත් අත්පිට විකුණුවත් විකුණුම් ගිණුම බැර වෙන්න ඕනේ ආදායමක් වැඩිවීම හැටියට. අත්පිට විකුණනකොට අපිට මුදල් ලැබෙන නිසා මුදල් ගිණුම හර වෙනවා. ණයට විකුණනකොට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ලැබෙන ණය ගැතියේ. ඒක නිසා ණය ගැතියෝ හර කරනවා. ණය ගැතියෝ හර කරනවා. right. බලමු අපි උත්තරේ. උත්තරේ ගණදෙනු දෙකක් තියෙනවා. එකක් අපි නිල් පාටින් පෙන්නලා තියෙන එක උත්තරයක්. අත්පිට මුදලට විකුණුම්. අතු පාටින් පෙන්නලා තියෙන්නේ ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රි එක යන විදිය. ඒතර ඔයගොල්ලන්ට පේනවා නිල් පාටින් අත්පිට මුදලට විකුණුම් වලදී විකුණුම් ගිණුම බැර වෙලා තියෙනවා මුදල් ගිණුම කියලා 8000ක්. මුදල් ගිණුම හර වෙලා තියෙනවා විකුණුම් ගිණුම කියලා 8000ක්. ඊළඟට ණයට විකුණුම් වලදී විකුණුම් ගිණුම බැර වෙලා තියෙනවා 10000ක්. ණය ගැතියෝ හර වෙලා තියෙනවා 10000ක්. right. ඒතර ඔය හැම එකටම හේතුවක් තියෙනවා. ණය ගැතියෝ හර වීමට හේතුව වත්කමක් වැඩිවීම. විකුණුම් ගිණුම බැරවීමට හේතුව ආදායමක් වැඩිවීම 10000ක්. ඊළඟට මුදල් ගිණුම හරවීමට හේතුව වත්කමක් වැඩිවීම 8000ක්. ආයි විකුණුම් ගිණුම බැරවීමට හේතුව කලින් හේතුවම තමයි ආදායමක් වැඩිවීම. right. ඒතර හැම එකටම හේතුව දැනගෙන තමයි ඔයගොල්ලෝ ඩබල් එන්ට්‍රීස් දැනගන්න මතක තියාගන්න ඕනේ. ඒතර එක ගණන්දෙනුවකට හේතුව හරියට දැනගත්තට පස්සේ ඒක permanent. ඊට පස්සේ ඒකයි වැරදින්නේ නැහැ. ඔයගොල්ලන්ට ණය අත්පිට විකුණුම් ණයට විකුණුම් ඔයගොල්ලෝ හදන ඕනම ගානකදී අත්පිට විකුණුවත් ණයට විකුණුවත් හැම තිස්සෙම මේ විදිහටම තමයි සටහන් කරන්නේ. ඒකේ වෙනසක් නැහැ. right. බලමු 1:20 ඊළඟ ගණදෙනුව. ඊළඟ ගණදෙනුව කොහොමද වාර්තා කරන්න කියලා. අපි ගත්තොත් 1:20 ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක චෙක් පතක් ලැබෙනවා. ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක චෙක් පතක් ලැබෙනවා. අපි ගත්තොත් එimhe කොහොමද ඒක වාර්තා කරන්නේ? ඔන්න ditth තීරු මුදල් පොත සම්බන්ධ වෙන අවස්ථාවක්. ඒක දැන් මෙන්න මේ ගණදෙනුව වාර්තා කරන්න කියලා ඔයගොල්ලන්ට දුන්නොත් එහෙම මේ ඔයගොල්ලෝ ෆිසිකලි මෙතන හිටියනම් මම මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ ඔක්කොගෙම අහනවා. බහුතරයක් දෙනා වැරදි උත්තරයක් දෙයි කියලා මට හිතෙනවා. ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක චෙක් පතක් ලැබුණා. එතකොට මොකද වෙන්න ඕනේ? ලේසි පැත්ත අපි ඉවර කරමු. චෙක් පතක් ලැබිලා තියෙන ණය ගැතියන්ගෙන් ණය ගැතියෝ කියලා කියන්නේ වත්කමක්. ණය ගැතියෝ අපිට සල්ලි දුන්නම ණය ගැතියෝ අපි අඩු කරන්න ඕනේ. ඒතර ණය ගැති ගිණුම බැර වෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඒතර ණය ගැතියෝ කියලා කියන්නේ වත්කමක්. ණය ගැතියෝ අපිට සල්ලි දුන්නම ණය ගැතියාගේ ණය ගැති භාවය අඩු වෙනවා. ඒක නිසා ණය ගැතියෝ අපි බැර කරන්න ඕනේ. right. ඒතර ණය ගැති ගිණුම බැර. ණය ගැති ගිණුම බැර වෙලා හර වෙන්න ඕනේ මොන ගිණුමද? දැන් අපිට චෙක් පතක් හම්බෙලා තියෙනවා. ඒතර ගොඩක් කට්ටිය ඕකෙදි හිතයි මට හිතෙනවා ගොඩක් කට්ටිය හිතයි කියලා ණය ගැතියන්ගෙන් චෙක් පතක් නේ අපිට හම්බ උනේ.
ඒතර චෙක් පතක් හම්බෙච්ච නිසා අපි ඒක හර කරන්න ඕනේ මුදල් පොතේ මුදල් තීරුවට නෙමේ බැංකු තීරුවට කියලා. චෙක් පතක් හම්බෙච්ච නිසා. හැබැයි ඒක වැරදි. හේතුව තමයි ණයගැතියාගේ චෙක් පත අපිට හම්බ වුණාම අපි ඒක බැංකුවේ තැන්පත් කරලා නැහැ තාම. අපි ඒක කොහෙද දාගන්නේ අපේ ලාච්චුවේ. ව්‍යාපාරයේ තියෙන ලාච්චුවේ තමයි දාලා තියෙන්නේ. ඒක කවදා හරි දවසක ওই චෙක් පත ෆිසිකලි අරන් ගිහිල්ලා බැංකුවේ දානකම් බැංකුවේ මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. right? ඒක නිසා ණයගැතියන්ගෙන් ඉනිෂියලි අපි චෙක් එක හම්බුනාම ණයගැතියෝ බැර කරලා වත්කමක් අඩුවීම හැටියට හර කරන්නේ මුදල් පොතේ මුදල් තීරුව. මුදල් පොතේ මුදල් තීරුව තමයි අපි හර කරන්නේ. හේතුව තාම මේ චෙක් එකේ අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරලා නැහැ. නැති නිසා. ඒතර කවදා හරි දවසක අපි මේ චෙක් එක අරන් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා නම් ඒ ප්‍රමාණයෙන් අපි අපේ මුදල් අඩු කරලා මුදල් පොතේ මුදල් තීරුව අඩු කරලා බැංකු තීරුව වැඩි කර ගන්නවා. ඒත් අපි බලමු මේක සටහන් කරන විදිය. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ. ඒතර ණයගැතියෝ බැර වෙලා තියෙනවා රුපියල් 10000ක්. මුදල් පොතේ මුදල් තීරුව ණයගැතියන්ගේ නමින් රුපියල් 10000ක් අපි හර කරලා තියෙනවා. මුදල් පොතේ මුදල් තීරුව රුපියල් 10000ක් හර කරලා තියෙනවා. right ණයගැතියෝ බැර කරලා තියෙනවා රුපියල් 10000ක් මුදල් පොතේ මුදල් තීරුව අපි හර කරලා තියෙනවා රුපියල් 10000ක් right තොර ඩබල් එන්ට්‍රි එක තමයි right ඊළඟ එක එතන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මෙතනදී මතක තියාගන්න හැම වෙලාවෙම අපි චෙක් එකක් අරගෙන ඉවිල්ලා බැංකුවේ දානකම් අපිට බැංකු තීරුවට සටහන් කරන්න බෑ. චෙක් එක මුලින්ම ඇවිල්ලා අපි දාගෙන තිබ්බොත් ලාච්චුවේ දාගෙන තියාගෙන හිටියොත් එimhe සමහරලාට සතියක් විතර වගේ තියාගෙන හිටියොත් බැංකුවේ මුදල් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉස්සෙල්ලා මේක දාන්නේ චෙක් එකක් ෆිසිකලි හම්බුනම අපි ඉස්සෙල්ලාම දාන්නේ මුදල් තීරුවට. අපි බැංකු තීරුව ටච් කරනවා නම් අනිවාර්යයෙන්ම ෆිසිකලි ඒ චෙක් එක ඩිපොසිට් කරලා තියෙන්න ඕනේ බැංකුවේ ගිහිල්ලා. right අපි යනවා ඊළඟ ගනුදෙනුවට ඊළඟ ගනුදෙනුවේ කතා කරන්නේ 1.24 ණයගැතියාගෙන් ලද චෙක් පත සහ තවත් රුපියල් 2000ක් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඔන්න දැන් වැඩේ වෙනවා. ණයගැතියාගේ චෙක් එක හම්බෙලා තියෙන 1.20 අපි 1.24 තමයි බැංකුවේ මේ චෙක් එක දාන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ 1.24 මේක දාද්දී ණයගැතියාගේ ලැබුණු චෙක් එක 10000ක චෙක් එකයි තවත් රුපියල් 2000ක් එකතු කරලා 12000ක්ම බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා බැංකුවේ තැන්පත් කරද්දී මොකද වෙන්නේ කියලා. මුදල් පොතේ බැංකු තීරුව වැඩි වෙනවා, හර වෙනවා වත්කමක් වැඩි වීම හැටියට. මුදල් පොතේම මුදල් තීරුව අපි බැර කරනවා වත්කමක් අඩු වීම හැටියට. right අපි බලමු මේක කොහොම සටහන් කරන්න කියලා. බලන්න නිල් පාටින් පේන්න තියෙනවා. මුදල් පොතේ බැංකු තීරුව හර කරනවා මුදල් ගිණුම නමින්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙලා තියෙනවා බැංකු ගිණුම නමින්. ඒතර ගිණුම් දෙකේ නම් දෙක මාරු කරනවා. ඒකේ හැබැයි අවසානයේ ඔයගොල්ලන්ට පේනවා මේ එකම ගිණුමේ තමයි මේ ගිණුම් දෙකම තියෙන්නේ. right තීරු දෙකක් හැටියට. ඒතර හොඳට මතක තියාගන්න හොඳට ඉස්සෙල්ලාම තීරුම් අරගන්න ඕනේ මොන තීරුවේ සල්ලිද අපි වැඩි වෙන්නේ කියලා. දැන් මේ ට්‍රාන්සැක්ෂන් එකේදී වෙන්නේ අපි ගාව තිබ්බ චෙක් එකයි මුදල් රුපියල් 2000කුයි ගිහිල්ලා බැංකුවේ දාන්න. ඒතර බැංකුවේ දාද්දී බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා 12000. ඒතර අතේ තියෙන එහෙම නැත්නම් ෆිසිකලි මුදල් තියෙන ප්‍රමාණය අඩු වෙනවා 12000කින්. ඒක තමයි මුදල් තීරුව බැර කරලා තියෙන්නේ බැංකු තීරුව හර කරලා තියෙන්නේ. ඉරුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියලා තියෙනවා. right. මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම. මේ හැම වෙලාවකදීම මම උදාහරණයක් දැම්මහම ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඕගොල්ලෝගේ පොතේ කොහොමද මේක එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ සෙෂන්ස් ටික ඔක්කොම අවසානයේ ඕගොල්ලන්ට print outs එකක් විතරක් තියේ එහෙම නැත්නම් soft copies තියේ මේ දේවල් වල ඕගොල්ලෝ හදපු ගණන් නැති වෙයි. එතකොට ඒක නිකන් අර පොතක් කියවනවා වගේ වෙයි. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගිණුම් කරන්නේ යටතේ ඕගොල්ලෝ ගණන් හදන්න ඕනේ. ඕගොල්ලෝ ගණන් හැදුවේ නැත්නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට
කොච්චර වෙලාවක් යනවද එහෙම නැත්නම් කොච්චර මොන වගේ වැරදිද වෙන්නේ right හරියට අර පීනන්න ඉගෙන ගන්න එළියේ ඉඳලා අපිට කියන්න පුළුවන් මෙහෙම අත ගන්න මෙහෙම කකුල් දෙක හොලවන්න එහෙම කියන්න පුළුවන් එළියේ ඉඳලා හැබැයි වතුරට බහැලා බලන්න ඕනේ දැන් පීනන්න එළියේ ඉඳලා අපිට උගන්වන්න බෑ ඒක ටීවී බල බල එහෙම ඉගෙන ගන්න බෑ පීනන්න ඔයගොල්ලෝ ෆිසිකලි අනිවාර්යෙන් වතුරට බහින්න ඕනේ එහෙම නැතුනොත් වෙන්නේ විභාගයට ලියන්න ආපු දවසට ඔයගොල්ලෝ පළවෙනි වතාවට ගණන් හදන්නේ එදා වෙන්න පුළුවන්. ඒකට ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයක්. ඒතර ගොඩක් වෙලාවට ඔය පන්තිවල හරි ලස්සනට උත්තරේ දෙනවා. ඒතර උත්තරේ දුන්නා ළමයිනුත් ඒක උත්තරේ ලියාගෙන යනවා ගෙවල් වල. ඒතර ඒකට අපි කියන්නේ මේ චිත්‍ර කර්මය වගේ දෙයක්. ඒක මේ ඉගෙන ගැනීමක් නෙමෙයි. ඇත්තටම ඉගෙන ගන්නවා නම් ඉස්සෙල්ලා ඕගොල්ලෝ තමයි ගන්න හදලා ඊට පස්සේ තමයි බලන්න ඕනේ උත්තරේ හරිද කියලා. ඒතකොට තමයි Tamanට තේරෙන්නේ මොන තැන්වලදී Tamanගේ වැරදුනේ කොච්චර කාලයක් යනවද මේක අමාරුද වැරදිද හරිද වැරදිද කියන දේවල් Tamanට එහෙම නැත්නම් මම උත්තරේ දාපුවම ඔයගොල්ලෝ ලියාගෙන යනවා ඔයගොල්ලන්ට ඒකේ අමාරුවක් අපහසුතාවයක් පේන්නේ නැහැ right අපි යනවා ඊළඟ ගනුදෙනුවට එතකොට මේක පොඩ්ඩක් විශේෂයි right මේක පොඩ්ඩක් විශේෂයි මේක ඔය දෙත්තුතියට මුදල් පොතට අදාළව සුවිශේෂී ගනුදෙනුවක් එතන බලන්න බැංකුවේ තැන්පත් කළ චෙක් පත අගරු වුණා 28 වෙනිදා අපි 24 චෙක් එකක් දැම්මා 10000ක චෙක් පතක් ඒක අගරු වෙලාලු අගරු වෙලා කියලා කියන්නේ රිටර්න් වෙලා එතකොට රිටර්න් වෙන්නේ චෙක් එකක් රිටර්න් වෙන්නේ අපිට චෙක් එක දුන්න පුද්ගලයාගේ account එකේ සල්ලි තිබිලා නැහැ ඒක තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ චෙක් එකක් රිටර්න් වෙන්නේ වෙන හේතු සමහර වෙලාවට තියෙන පුළුවන් 40ක් 50ක් විතර වගේ විවිධ හේතු චෙක් පතේ තියෙන අත්සන පිළිබඳ ප්‍රශ්න වෙන්න පුළුවන් හරියට අකුරු වලින් ඒ ගණන් ලියලා නැති වෙන්න පුළුවන් ඉලක්කම් වල පෙරදී තියෙන්න පුළුවන් විවිධාකාර හේතු තියෙන්න පුළුවන් චෙක් පත රිටර්න් වෙන්න හැබැයි ඔය හේතු වලින් බහුතරයකට මේ හේතු වෙන්නේ දැන් මේ දවස්වල මේ පැන්ඩමික් සිටුේෂන් එකේ යටතේ මිනිසුන්ගේ අතේ සල්ලි නැති නිසා සමහරලාට ව්‍යාපාරිකයින් දෙන චෙක් පත් රිටර්න් වෙන්න පුළුවන් ඒකින් තමයි රජෙන් මැදිහත් වෙලා කිව්වේ එහෙම චෙක් රිටර්න් වුණොත් එහෙම ඒවට ගාස්තු අය කිරීමක් කරන්න එපා කියලා. right? එතකොට දැන් වෙලා තියෙන උදාහරණේ අපි ගණදුණු කරු දුන්න චෙක් පත අපි තැන්පත් කරාට පස්සේ ඒක රිටර්න් වෙලා. right? ඒක රිටර්න් වෙලා. ඒත් රිටර්න් වුණාම දැන් කොහොමද අපි ඒක සටහන් කරන්නේ? දැන් ඔයගොල්ලන්ට මතකයිනේ තැන්පත් කරද්දී අපි මොකද කරේ? අපේ මුදල් පොතේ බැංකු තීරුව හර කරා. අපි හිතුවා සල්ලි වැඩියෙන් තියෙනවා කියලා අපේ බැංකු ගෙන් තැන්පත් කරද්දී මුදල් පොතේ බැංකු තීරුව වැඩි කරා. ඒක රිටර්න් වුණාම අනිවාර්යෙන්ම මොකද වෙන්න ඕනේ ඉස්සෙල්ලම? මුදල් පොතේ බැංකු තීරුව අපි බැර කරලා ඒ කියන්නේ අපේ මුදල් පොතේ දැන් බැංකුවේ සල්ලි ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. 10000කින් අඩු වෙන්න ඕනේ. දැන් සල්ලි අපිට ඇවිල්ලා නැහැනේ. ඔරිජිනලි අපි හිතුවා 10000කින් අපේ බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙයි කියලා. දැන් එහෙම වෙන්නේ නැහැ. right. ඊට බලමු උත්තරේ. එතකොට මෙතෙන්දී අපි ගිණුමක් විවෘත කරගන්නවා අගරු වූ චෙක් ගිණුම කියලා తాවකාලික ගිණුමක්. తాවකාලික ගිණුම මේ ගිණුම අහෝසි වෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති අගරු වූ චෙක් ගිණුම කියලා ගිණුමක් තියෙනවා. ඒ ගිණුමේ හරටක් තියෙනවා 10000ක් බැරටක් තියෙනවා 10000ක්. එතකොට ඒ ගිණුමේ ශේෂයන්නේ අහෝසි වෙලා යනවා. right? ඒක කොහොමද අපි මේකේ ට්‍රාන්සැක්ෂන් එක අපි සටහන් කරන්නේ? එතකොට දිත්ත සටහන් දෙකක් තියෙනවා මෙහෙම අගරු වුණාම චෙක් පතක ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි මුදල් පොතේ බැංකු තීරුව බැර කරනවා. ඔයගොල්ලන්ට පේනවා නිල් පාටින් අගරු චෙක් ගිණුම නමින් මුදල් පොතේ බැංකු තීරුව බැර කරනවා. මොකද අපේ දැන් සල්ලි අඩු වෙන නිසා. එහෙම සල්ලියක් නෑ දැන් අපේ චෙක් එක රියලයිස් වෙලා නෑ. તો 10000කින් මුදල් පොතේ බැංකු තීරුව බැර කරා අගරු චෙක් කියලා. අගරු චෙක් ගිණුමේ අපි බැංකු ගිණුම නමින් 10000ක් හර කරා. බැංකු ගිණුම නමින් 10000ක් හර කරා. අගරු චෙක් කියලා. අගරු චෙක් කියලා බැංකු ගිණුම නමින් 10000ක් හර කරා මුදල් පොතේ බැංකු තීරුව බැර කරා 10000. ඒක තමයි පළවෙනි සටහන. ඊළඟට මේ චෙක් එක කවුද අපිට දුන්නේ? මේ චෙක් එක අපිට දුන්නේ ණයගැතියෙක්. ඒතර කවුද දුන්නේ කිනාව හොයලා ගිහිල්ලා එයාව නැවතර තිබ්බ තත්ත්වෙටපත් කරන්න ඕනේ. එයාගේ ණයගැතිභාවයක් ආපහු අපි ඇති කරන්න ඕනේ. හේතුව දැන් මෙයා දුන්න චෙක් එකට අපිට සල්ලි හම්බුනේ නැහැ. එහෙනම් ආයෙ එයා අපේ ණයගැතියෙක් බවට පත් වෙන්න ඕනේ. අපි කියනවා ණයගැතිය නැවත නගා සිටවන්න ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? රතු පාටින් උගලන්ට පේනවා අගරු චෙක් ගිණුම බැර කරලා අපි හර කරනවා ණයගැතිය.
ඒතර අගරූ චෙක් ගිණුම හරත් වෙනවා බැරත් වෙනවා අවසානයේ ඒ ගිණුමේ ශේෂයක් නැහැ. නමුත් අවසානයේ වෙලා තියෙන්නේ අපේ මුදල් පොතේ බැංකු තීරුව බැර වෙලා ණයගැතියා හරවීම තමයි වෙලා තියෙන්නේ. ඒකට කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම අගරූ චෙක් ගිණුමක් අවශ්‍යතාවයක් නැහැ නේද? ඇයි අපි මුදල් පොතේ බැංකු තීරුව බැර කරලා ණයගැතියා හර කරන්න තිබ්බ නේද කියලා. ඒතර ඔයගොල්ලන්ට පේනවා එහෙම වුණා නම් ගනුදෙනුව මුදල් පොතේ බැංකු තීරුව බැර වෙලා එතන ලියන්න වෙන්නේ ණයගැතියෝ කියලා. ණයගැතියන්ගේ ගිණුම ලියන්න වෙන්නේ මොකක් කියලාද? බැංකු කියලා. එහෙම වුණා නම් චෙක් එක අගරු වුණා කියලා පේන්නේ නැහැ. රෙකෝඩ් එකක් නැහැ. දැන් මේ අගරු චෙක් ගිණුම මැද්දට ආපු නිසා මුදල් පොතේ බැංකු තීරුවේ ලියවිලා තියෙන්නේ චෙක් එක අගරු වුණා කියලා. ඊළඟ ණයගැතියාගේ ගිණුමේ හරපැත්තේ තියෙන්නේ චෙක් එක අගරු වුණා කියන සටහන. රයිට්? ඒක නිසා අගරු චෙක් ගිණුම අවශ්‍යයි. එහෙම ආවේ නැත්නම් ඔය ට්‍රාන්සැක්ෂන් එකේ නේචර් එක අපිට හරියට එක්ස්ප්ලেইন කරන්න බෑ පස්සේ දවසේ. ඊළඟට කෙනෙක්ට අහන්න පුළුවන් අගරු චෙක් ගිණුම කියලා කියන්නේ මොන ගිණුමක්ද කියලා මගේ. වත්කම් ගිණුමක්ද, වගකීම් ගිණුමක්ද, ආදායම් ගිණුමක්ද, වේදම් ගිණුමක්ද, හිමිකම් ගිණුමක්ද කියලා. ඒකට ඒකට උත්තරයක් නැහැ. ඒක සිහිවටන ගිණුමක්. ඒක මේ චෙක් එක අගරු වීම සටහන් කිරීම සඳහා తాවකාලික අරපු ගිණුමක් විතරයි. ඒකට ඒකේ හැම වෙලාවෙම ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. හර වෙලා බැර වෙලා ඒක අහෝසි වෙලා යනවා ඒ ගිණුම. මම ආයෙ පැහැදිලි කරොත් එහෙම චෙක් එකක් අගරු වුණොත් කොහොමද සටහන් කරන්න කියලා අපි මුලින්ම කරන්නේ මුදල් පොතේ බැංකු තීරුව බැර කරනවා අගරු චෙක් එකේ වටිනාකමට. මේක නම් මේ ගානට අනුව 10000. ඊළඟට අගරු චෙක් ගිණුම හර කරනවා බැංකු ගිණුම නමින්. ඒතර 10000. නිල් පාටින් පෙන්වලා තියෙන මේ ගණන. සටහන් කරන දිත්තු සටහන. ඊළඟ රතු පාටින් පෙන්වලා තියෙන එකට ගියොත් එහෙම ඊළඟට අපි බලනවා මේ චෙක් එක දුන්නේ කවුද කියලා. දුන්නේ ණයගැතියෙක්. එතකොට එහෙනම් එයාගේ ණයගැතිභාවය ආපහු ඇති කරන්න ඕනේ. අපි එයාගේ ණයගැතිභාවය අයින් කරා එයා චෙක් එක දුන්නු ගමන්. හැබැයි දැන් එයාගේ චෙක් එක රියලයිස් වෙලා නැති නිසා ඇත්තට මෙයා අපිට සල්ලි ගෙවලා නැහැ. එහෙනම් එයා ආයි ණයගැතියෙක් බවට පත් කරන්න ඕනේ. එතකොට අපි අගරු චෙක් ගිණුම බැර කරලා රතු පාටින් 10000ක් ණයගැතියා හර කරලා තියෙනවා අගරු චෙක් ගිණුම කියලා 10000ක්. ණයගැතියාව ආයි නැවත අපි ස්ටැබ්ලිෂ් කරා. ස්ථාපනය කරා. right. මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට කොහොමද චෙක් එකක් අගරු වුණාම සටහන් කරන්නේ කියලා. right? කොහොමද චෙක් එකක් අගරු වුණාම සටහන් කරන්නේ කියන එක පැහැදිලි කියලා. right. ඊළඟට 1.29 බලන්න මොකද්ද ට්‍රාන්සැක්ෂන් එක කියලා. රුපියල් 1000ක චෙක් පතක් ලියා මුදල් කරගත්තා. රුපියල් 1000ක චෙක් පතක් ලියලා මුදල් කරගත්තා. right? රුපියල් 1000ක චෙක් පතක් ලියලා මුදල් කරගත්තම කොහොමද මොකද වෙන්නේ කියලා බලන්න. right? ඒතර මේකෙදි වෙන්නේ චෙක් පතක් ඒ කියන්නේ බැංකුවේ තියෙන මුදල් අපි අයින් කරගත්තා වගේ වැඩක්. අපිම චෙක් එකක් ලියලා කාටවත් දෙන්නේ නැහැ. අපිම චෙක් එකක් ලියලා අපිම සල්ලි ගන්න. අපිම චෙක් එකක් ලියලා අපිම සල්ලි ගන්න. ඒතර අපිම චෙක් එකක් ලියලා අපිම සල්ලි ගත්තා මොකද වෙන්නේ? අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙලා බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. sorry බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් අපි බලමු මේක කොහොමද සටහන් කරන්න කියලා. හරි ලේසි. මුදල් පොතේ විතරමයි මේ ගණන්දුන වාර්තා වෙන්නේ. හේතුව මුදලුයි බැංකුවයි තමයි සම්බන්ධ වෙන්නේ. බලමු අපි උත්තරේ. ඔයගොල්ලන් නිල් පාටින් පේනවා අතේ තියෙන මුදල් රෙප්‍රසන්ට් කරන්නේ මුදල් තීරුව. ඒතර මුදල් තීරුව හර වෙලා තියෙනවා 1000කින්. බැර වෙන ගිණුමේ නම බැංකු ගිණුම නිසා බැංකු ගිණුම බැර වෙලා තියෙනවා. ඊළඟට බැංකු තීරුව මුදල් පොතේ බැර වෙලා තියෙනවා 1000කින්. ඒ ගිණුමේ අනිත් පැත්තේ දීලා තියෙන විස්තරයේ තීරුවට මුදල් ගිණුමේ නම. ඒතර ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ හර වෙන්නේ මොන තීරුවද බැර වෙන්නේ මොන තීරුවද කියන එක. ඊට පස්සේ අදාළ තීරු දෙකේ නම් දෙක මාරු කරලා ලියන්න ඕනේ. එච්චරයි. right මම හිතනවා පැහැදිලි කියලා ditth තීරු මුදල් පොතේ වෙච්ච ගණදෙනු. අපි යනවා අවසාන ගණදෙනුවට. ඒක තමයි අත ඉතිරිව රුපියල් 5000ක් තබාගෙන සියලුම මුදල් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. අතේ රුපියල් 5000ක් තියාගෙන රුපියල් 5000ක් තැන්පත් කරලා. දැන් මේකේ වෙන්නේ අනිත් පැත්ත. අපි බැංකුවේ කියලා සල්ලි දාලා තියෙනවා. මේකට ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ අතේ කීයක් තියනවද කියලා. අපි කලින් මේ උත්තරේට බලමු.
අපේ අතේ තියෙනවා දැන් මුදල් පොතේ ගත්තොත් අර පැත්තේ තියෙනවා ඔක්කොම රුපියල් 99000 99000ක් තියෙනවා. මුදල් පොතේ බැර පැත්තේ තියෙනවා 47000 47000ක් තියෙනවා. රටේ රුපියල් 5000ක් තියාගෙන ඉතුරු සල්ලි ටික ඔක්කොම දාන්න ඕන. ඒතර අපි කීයක්ද අපි තැම්පත් කරන්නේ 47000. right. ඒතර මුදල් පොතේ අර පැත්තේ 99000ක් තිබ්බා 99000ක් තිබ්බා ඊළඟට බැර පැත්තේ තිබ්බා 47000. ඒතර රුපියල් 5000ක් දැන් එතකොට උත්තරේ එන්නේ කීයද 99000න් 47000 කඩු කරාම 52000යි. එතකොට 52000න් 5000 කඩු කරාම උත්තරේ කීයද 47000යි. එතකොට 47000 තමයි අපි බැංකුවේ තැන්පත් කරන්නේ. එතකොට බැංකුවේ තැන්පත් කරාම බැංකු තීරුව අපි හැර කරනවා 47000කින් මුදල් තීරුව බැර කරනවා 47000කින් ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියන්න. නිල් පාටින් පෙන්නලා තියෙන එක. එතකොට අපි බැංකුවේ තැන්පත් කරනකොට මුදල් බැංකු තීරුව හර කරනවා හේතුව වත්කමක් වැඩි වෙන නිසා බැංකුවේ මුදල් කියලා කියන වත්කමක් වැඩි වෙන නිසා මුදල් තීරුව අපි බැර කරනවා අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙන නිසා එතන හේතුව වත්කමක් අඩු වෙන නිසා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ට්‍රාන්සැක්ෂන් එකත් එක්ක සියලුම ගනුදෙනු ඉවර වෙන නිසා ගිණුම ශේෂ කරන්න. ඒතර ගිණුම ශේෂ කරන්න පුළුවන්. ඒතර ශේෂ කරාම මුදල් තීරුවේ ශේෂය 5000කුත් බැංකු තීරුවේ ශේෂය 76000කුත් වෙනවා. ඒතර දෙකේම තියෙන හොඳ බැලන්සස් රුපියල් 5000ක හර ශේෂ සහ රුපියල් 76000ක හර ශේෂ තමයි මුදල් තීරුවේ බැංකු තීරුවේ තියෙන්නේ. right. එතකොට මම මෙතනදී පොඩි ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලෝගෙන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මුදල් තීරුවේ බැංකු තීරුවේ තියෙන හර ශේෂ දෙකේදී. ඒතර වැරදිලා හරි මුදල් තීරුවේ හෝ බැංකු තීරුවේ බැර ශේෂ එන්න පුළුවන්. අපි ගත්තොත් මේ මුදල් තීරුවේ එන්න පුළුවන්ද බැර ශේෂය? ඒකට උත්තරේ ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. හේතුව තමයි අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් අපිට වියදම් කරන්න බෑ. දැන් අපි අතේ රුපියල් 100ක් තියාගෙන රුපියල් 150ක් වියදම් කරන්න පුළුවන්ද? බෑ. ඒක නිසා මුදල් තීරුවේ කවදාවත් බැර ශේෂයක් එන්න බෑ. එක්ක මුදල් තීරුවේ ශේෂය බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර ශේෂයක්ම තමයි තියෙන්නේ. හැබැයි බැංකු තීරුවට ගියාම බැංකු තීරුවේ එහෙම නෑ. හේතුව කරන්ට් account එක. එහෙම නැත්නම් ජංගම ගිණුමක් විවෘත කරලා තියෙන නිසා අපේ අතේ තියෙන මුදල් බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණයටත් එහා ගිහිල්ලා අපිට වියදම් කිරීමේ chance එක තියෙනවා. ඒක නිසා මුදල් පොතේ බැංකු තීරුවේ අපිට එන්න පුළුවන් බැර ශේෂයක්. right. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. අනිත් එක ගොඩාක් වෙලාවට ওই බැංකුව වල වැඩ කරන කට්ටියට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද තියෙන ප්‍රශ්නය? කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපි සල්ලි දැම්මහම account එකේ අපි සල්ලි දැම්මහම කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සල්ලි දැම්මහම අපි ඒක කස්ටමර්ගේ account එක බැර කරන්නේ. දැන් මෙතනදී ගණන් හදද්දී අපි ගිහිල්ලා වෙලා බැංකුවේ සල්ලි දැම්මම අපි මුදල් පොතේ බැංකු තීරුව හර කරනවා. ඒතර මොකක්ද මේ වෙනස? එතකොට ඔයගොල්ලෝ බැලුවොත් එහෙම පළවෙනි ට්‍රාන්සැක්ෂන් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම බැංකුව පැත්තේ බැංකුවක් තමන්ගේ ගණදෙනු රෙකෝඩ් කරන්නේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සල්ලි දානවා කියලා කියන්නේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සල්ලි දානවා කියන්නේ බැංකුව පැත්තෙන් එයාට වගකීමක්. බැංකුව හැම වෙලාවෙම තමන්ගේ ගණදෙනු වාර්තා කරන්නේ බැංකුව පැත්තෙන් වෙන බලපෑම. කස්ටමර්ගේ පැත්තෙන් නෙමෙයි. right? ඒතර එකම ගණදෙනු අපි ගත්තොත් එහෙම හිතන්නකෝ ගණදෙනු කරුවෙක් රුපියල් 1000ක් තැන්පත් 10000ක් තැන්පත් කරනවා බැංකුවේ ජංගම ගිණුමේ. එතකොට ඒක හිතන්නකෝ තැන්පත් කරන්නේ ටෙලර් කෙනෙක් ගාවට ඇවිල්ලා කියලා. එතකොට බැංකුව දාන එන්ට්‍රි එක තමයි ටෙලර් කෑෂ් එක ඩෙබිට් කරනවා වත්කමක් වැඩි වීම හැටියට. ක්‍රෙඩිට් කරන්නේ කස්ටමර්ගේ කරන්ට් account එක. ඒතර එතෙන්දී ඇහුවොත් මොනවාද හේතුව කියලා ටෙලර් කෑෂ් account එක ඩෙබිට් කරන්නේ ටෙලර්ගේ කෑෂ් account එක ඩෙබිට් කරන්නේ වත්කමක් වැඩි වෙන නිසා බැංකුව පැත්තෙන් මුදල් හම්බ වෙනවනේ. ඊළඟට ඇයි එයා කස්ටමර්ගේ කරන්ට් account එක ක්‍රෙඩිට් කරන්නේ? හේතුව තමයි බැංකුව පැත්තෙන් ඒක වගකීමක් කවදාරි දවසක ඔය රුපියල් 10000 ගෙවන්න ඕනේ බැංකුව පැත්තෙන්. ඒතර ඔය ගණදෙනුවම අදාළ කස්ටමර් තමන්ගේ පොත්පත්වල වාර්තා කරන්නේ කොහොමද? දැන් මේ වාර්තා කරන විදිය තමයි මේ තියෙන්නේ. මේ අපි ඉගෙන ගත්තේ දැන් මේ වාර්තා කරන විදිය තමයි. එයා වාර්තා කරන්නේ කොහොමද?
එයාගේ මුදල් පොතේ මුදල් තීරුව බැර කරනවා මුදල් පොතේ බැංකු තීරුව හර කරනවා. එතකොට එයා දාන්නේ හර සටහනක් බැංකුවට. මොකද එයාගේ පැත්තෙන් බැංකුවේ මුදල් වැඩි වෙනකොට එයාට වත්කමක්. හැබැයි කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බැංකුවේ ඩිපොසිට් එකක් දැම්මම බැංකුව පැත්තෙන් එයාට වගකීම. ඒතර හොඳට මතක තියාගන්න ඕනේ අපි ට්‍රාන්සැක්ෂන් එකක් දිහා බලන්නේ රෙකෝඩ් කරද්දී අපි ට්‍රාන්සැක්ෂන් එකක් දිහා බලන්නේ අදාළ ව්‍යාපාරයේ ආයතනයේ ඇන්ගල් එකකින්. එයාගේ කණ්ණාඩි දෙක තමයි දාගන්න ඕනේ. ඒතර එකම ගනුදෙනුව බැංකුව එක විදිහකට සටහන් කරන්න පුළුවන්. ව්‍යාපාර ආයතනයේ තව විදිහකට සටහන් කරන්න පුළුවන්. මොකද එකම ගනුදෙනුව බැංකුවට බලපාන එක විදිහකට ව්‍යාපාර ආයතනයේ බලපාන තව විදිහකට. ඒක නිසා සමහර ඔය බැංකුවල වැඩ කරන කට්ටියට දැන් ඒක අමාරුයි සමහර වෙලාවට දැන් ඒගොල්ලෝ නිතරම කරන්නේ වැඩේ ඒ පැත්තනේ බැංකුවේ වැඩේනේ. ඒතර ඇත්තටම ව්‍යාපාර ආයතනයේ පැත්තෙන් ගනුදෙනු දිහා බලන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒකට හැම වෙලාවෙම හැබැයි තේරුම් අරගන්න ඕන හරියට ඉර ගහගෙන අපි මේ ගනුදෙනුව වාර්තා කරන්නේ බැංකුව පැත්තෙන්ද එහෙනම් ඒ විදිහට වාර්තා කරන්න ඕන. ඒතර බැංකුව පැත්තෙන් වාර්තා කරනවා නම් ඩිපොසිට් එකක් දැම්මොත් එimhe බැංකුවේ ටෙලර් කෑෂ් එක එහෙම නැත්නම් බැංකුවේ මුදල් ගිණුම හර කරනවා වත්කමක් වැඩි වීම හැටියට ගනුදෙනු කරුගේ ජංගම ගිණුම බැර කරනවා රුපියල් 10000. හේතුව බැංකුව පැත්තෙන් කවදා හරි දවසක ගනුදෙනු කරුට ওই රුපියල් 10000 ගෙවන්න ඕනේ වගකීමක් ඉන්න. හැබැයි ගනුදෙනු කරුව ඇවිල්ලා තමන්ගේ පොත්වල ගෙදර වාර්තා කරද්දී එයා වාර්තා කරන්නේ කොහොමද? එයාගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වුණා. ඒකින්ද මුදල් ගිණුම බැර කරනවා. බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරගත්තා. එයා බැංකුවේ ගිණුම හර කරගන්නවා හේතුව වත්කමක් වැඩි වීම නිසා. ඒ ට්‍රාන්සැක්ෂන්ස් එයා රෙකෝඩ් කරන්නේ එයාගේ පොත්පත්වල බැංකුව තමන්ගේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරලා කස්ටමර්ට ලබා දෙන්නේ එයාගේ ස්ටේට්මන්ට් එකක එහෙම වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාස්පොර්ට් එකක වෙන්න පුළුවන්. හරි. මම හිතනවා පැහැදිලියි කියලා ඔයගොල්ලන්ට එකම ගනුදෙනුව ආයතන වාර්තා කරන විදිය. ඊළඟට අපි මේකටම අදාළව ශේෂ පිරික්සුමක් හැදුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මම හදලා තියෙනවා ශේෂ පිරික්සුමක්. මුදල් පොත හදලා තියෙනවා මුදල් ගිණුම 5000යි බැංකු ගිණුම 76000යි ඊළඟට ප්‍රාග්ධනය තිබ්බ 280000ක් අපි 80000ක මුදල් දැම්ම ලක්ෂ දෙකක ගොඩනැගිල්ලක් දැම්ම එහෙනම් 280000යි ඒතර ගොඩනැගිලි ගිණුම ලක්ෂ දෙක එහෙමම තියෙනවා වත්කමක් හැටියට ගැනුම් ගිණුම 15000යි ණය හිමියෝ 10000යි ලී බඩු 2000යි විකුණුම් ගිණුම 18000යි ඊළඟට ණය ගැතියෝ 10000යි. අතන මුළු එකතුව 308000යි. ඒ අනුව ශේෂ පිරික්සුම බැලන්ස් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි ditth තීරු මුදල් පොත අවසන් වෙනවා. ඒතර අපිට තියෙන කාලය එක්ක අපිට තියෙන සිලබස් එක කවර් කරන්න තියෙන සිලබස් එකත් එක්ක අපිට විශාල ප්‍රමාණයක ගණන් ප්‍රමාණයක් හදන්න බෑ. මොකද ඔයගොල්ලන්ට කවර් කරන්න විශාල සිලබස් එකක් තියෙනවා. නමුත් මේක අපි කතා කරන්නේ අවශ්‍ය අඩිතාලම දාන්න ඕනේ ඔයගොල්ලන්ට අමාරු කොටස් වලට යන්න ඉස්සෙල්ලා. එතකොට දැන් මම කතා කරලා වැඩක් නැහැ කොහොමද ගිණුම්කරණය යූස් කරගෙන අපේ ප්‍රොෆිට්ස් වැඩි කරගන්නේ. ඒ වගේ දේවල් කතා කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් වත්කමක් වගකීමක් කොහොමද ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්නේ උපයෝගී පොත් කියලා කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඒක වැඩක් නැහැ. ඒ අවශ්‍ය දැනුම ලබා දෙන එක තමයි මේ මුල් සෙෂන්ස් වලදී අපි කරන්නේ. ඒ දැනුම ලබා ගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් එක හොඳට තියෙනවා නම් ඔයගොල්ලන්ට ඕන තරම් බිල්ඩින් එක උඩට නගගෙන යන්න පුළුවන්. රයිට්. ඒක නිසා ditth තීරු මුදල් පොත, තනි තීරු මුදල් පොත වගේ ඔයගොල්ලන්ට විශේෂයෙන් කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ ලෙවල් වලට ඒ ලෙවල් ඒ වගේ තියෙන ගණන් අරගෙන ඉවෙලා ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒතර මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න පුළුවන් මේ ආයතනයට කතා කරලා වෙලා මගේ දුරකථන අංකය ඉල්ලගෙන හරි ඔයගොල්ලන්ට අවශ්‍ය ඉන්ක්වයරිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනය දැන් මම හිතන්නේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා ඇති. ඔයගොල්ලන්ට කොහොමද questions අහන්න පුළුවන් කියලා. right. ඒත් අපි තප්පර 30ක වගේ බ්‍රේක් එකක් අරගෙන ඉවෙලා අපි යනවා ඊළඟ උපයෝගී පොතේ තමයි ත්‍රිත්ව තීරු මුදල් පොත. හරි අපි පටන් ගමු ඊළඟ උපයෝගී පොත ත්‍රිත්ව තීරු මුදල් පොත. එතකොට මුදල් පොතේම අපි දැන් තනි තීරු මුදල් පොත සාකච්ඡා කරා. අද අපි ditth තීරු මුදල් පොත සාකච්ඡා කරා. ඊළඟට ත්‍රිත්ව තීරු මුදල් පොත සාකච්ඡා කරනවා. එතකොට මේ හැම සීලොම දේවල් ඔයගොල්ලන්ට කොටස් දෙකක් වශයෙන් එකක් තමයි ටියුට් එකක් හැටියට දීර්ඝ වශයෙන් ඔයගොල්ලන්ට නෝට් එකක් දීලා තියෙනවා. ඊළඟට මේ කතා කරන මේ ප්‍රසන්ටේෂන් එකත් ඔයගොල්ලන්ට අවైలබල් ඒකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් print out එකක් අරගෙන හරි soft copy එක හරි ඔයගොල්ලන්ට තියාගෙන බලන්න පුළුවන්.
ඒත් බලමු ඇයි ත්‍රිත්ව තීරු මුදල් පොතක අවශ්‍යතාවය කියලා. ත්‍රිත්ව තීරු මුදල් පොතක අවශ්‍යතාවය පැන නගින්නේ කොහොමද කියලා. මේකට අරිතාලම වැටෙන්නේ ත්‍රිත්ව තීරු මුදල් පොත කතා කරන්න ඉස්සෙල්ලා අපිට කතා කරන්න වෙනවා වට්ටම් ගැන. අපි කියනවා ඩිස්කවුන්ට්ස් කියලා. ඒකට වට්ටමක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි වට්ටමක් කියලා කියනවා ඩිස්කවුන්ට් එකක් කියලා කියනවා ලකුණු කරපු මිලට වඩා යම් ප්‍රමාණයක් අඩු කරනවා නම් අපි කියනවා ඒක ඩිස්කවුන්ට් එකක් කියලා. ලකුණු කරපු මිලට වඩා යම් මගයක් අඩු වෙනවා නම් ඒකට අපි කියනවා ඩිස්කවුන්ට් එකක් කියලා. right? එතකොට ලකුණු කරපු මිල ගත්තොත් එහෙම නැත්නම් අපි සාමාන්‍ය ওই වගේ ලකුණු කරපු මිලට වඩා අඩු වටිනාකමක් ලබා දෙන්නේ හැම වෙලාවෙම විශේෂයෙන් උත්සව කාලවලදී එහෙම නැත්නම් තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්නකොට ඔයගොල්ලෝ දැකලා ඇති පහුගිය ටිකේ නම් ඔයගොල්ලන්ට අහුවෙන්නේ නැති වෙයිද මොකද අවුරුදු කාලේ කොමලගේ වලවලට වෙලා හිටිය නිසා ගැට්ටුවක් තිබ්බ නිසා ඒක ඔයගොල්ලන්ට බඩු මිලදී ගන්න එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් විශේෂයෙන් ගන්න බැරි වෙන්නේ නැති. නමුත් ගොඩක් වෙලාවට එහෙම වට්ටම් අපිට හම්බෙන්නේ එක්ක අපි තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් උත්සව කාලයක් තියෙනවා. ඒතර වට්ටම් ගිණුම් කරන්නේදී ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි මුදල් වට්ටම් අනිත් එක වෙළඳ වට්ටම් කියනවා. right? එතකොට අපි මේ දෙක අපි කෙටියෙන් ඉගෙන ගත්තොත් එහෙම වෙළඳ වට්ටම් කියලා කියන්නේ ඔය තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්නකොට එහෙම නැත්නම් උත්සව කාලවලදී ලබා දෙන වට්ටම් තමයි වෙළඳ වට්ටම් වෙන්නේ. ඒවා ගොඩක් වෙලාවට ලෙජර් ගිණුම් ගොඩක් වෙලාවට නෙමෙයි හැම වෙලාවෙම ලෙජර් ගිණුම් වලට අපි ඒව වාර්තා කරන්නේ නැහැ. ඒවා අපි වාර්තා කරන්නේ අපි සකස් කරන උපයෝගී පොතක විතරයි. ඒවා ලෙජර් ගිණුම් වල අපි ඩබල් එන්ට්‍රීස් ආකාරයට එහෙම නැත්නම් ද්විත්ව සටහන් ක්‍රමයට ඒව සටහන් වෙන්නේ නැහැ. right? ඒතර වෙළඳ වට්ටම් අපි ලබා දෙන්නේ හැම වෙලාවෙම ගොඩක් වෙලාවට උත්සව කාලවලදී එහෙම නැත්නම් තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්නවා. ඊළඟට මුදල් වට්ටම් ගත්තොත් එහෙම මුදල් වට්ටම් කියලා කියන්නේ අපි ණයට භාණ්ඩ මිලදී ගන්නකොට ණයට භාණ්ඩ විකුණනකොට ණයගැතියන් සහ ණය හිමියන් නැති වෙනවා. ණයට භාණ්ඩ මිලදී ගන්නකොට ණයට භාණ්ඩ විකුණනකොට ණයගැතියෝ සහ ණය හිමියෝ ඇති වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ණයගැතියෝ සහ ණය හිමියෝ ඇති වුණාම ණයගැතියෝ අපි ගත්තොත් ඒගොල්ලන්ට අපි යම් කාලයක් දෙනවා මේ ඒගොල්ලෝන්ගේ තියෙන ණයගැතිභාවය අහෝසි කරගන්න එහෙම නැත්නම් අර ගෙවන්න තියෙන මුදල ලබා දෙන්න යම් කාලයක් දෙනවා. ඒ වගේම ණය හිමියෝ ගත්තොත් එහෙම අපි ආයතනයේ හැටියට යම් කාලයක් ගන්නවා ණය හිමියන්ට ගෙවීම කරන්න. right? ඒතර සමහර වෙලාවට සමහර ආයතන මෙන්න මෙහෙම ණය තියෙන ඒවා ඉක්මනට ලබා ගන්න ණය මුදල් ඉක්මනට ලබා ගැනීම සඳහා යම් වට්ටමක් ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපේ ව්‍යාපාරයේ අපි ණය ගැතියෙක් ඉන්නවා රුපියල් 10000ක් එයා අපිට ගෙවන්න. ඒකට එයාට අපි කියලා තියෙන්නේ මාසෙකින් මේ රුපියල් 10000 ගෙවන්න කියලා. හැබැයි අපි කියනවා නම් ඔයා මේ ණය සති දෙකක් ඇතුළත ගෙවුවොත් එහෙම අපි ඔයාට ඔයා 10000ක් නෙමෙයි ගෙවන්න ඕනේ 110ක් අඩු කරලා දෙනවා. 110ක් අඩු කරලා දෙනවා. එතකොට එයා අපිට ගෙවන්න ඕනේ 9900. රුපියල් 100ක වට්ටමක් දෙනවා. sorry රුපියල් 1000ක වට්ටමක් දෙනවා. රුපියල් 9000යි ගෙවන්න ඕනේ 110ක වට්ටමක් දුන්නා. ඒතර එහෙම කරන්න හේතුව තමයි වේලාසනින් මුදල් ලැබුණොත් එහෙම අපිට මුදලට කාලය අනුව අගයක් තියෙන නිසා අපිට ඒ සල්ලි භාවිතා කරන්න පුළුවන්. අපේ අවශ්‍යතාවය ඉටි කරගන්න පුළුවන්. ඉක්මනට අපි කලින් මාසයක් බලාගෙන ඉන්න ඕනේ මේ සල්ලි ගන්න. දැන් මාසයක් නැතුව සති දෙකකින් අපිට මේ සල්ලි හම්බ වෙනවා. හැබැයි අපේ පැත්තෙන් අපි වියදමක් දරා ගන්නවා. රුපියල් 1000ක් අඩුවෙන් අපිට හම්බෙන්නේ 110ක වට්ටමක් දෙන්නේ. right? ඒ වගේම අපේ ඉන්නවනම් ණය හිමියෙක් අපි යාට ගෙවන්න තියෙන්නේ රුපියල් 20000ක් තියෙනවා ගෙවන්න. ඒ 20000 ගෙවන්න තියෙන්නේ මාසයකට පස්සේ නම් ඒ ණය හිමිය අපිට කතා කරලා කියන්න පුළුවන්. ඔයා මාසයකට පස්සේ ගෙවන්න නැතුව ඔයා සතියක් ඇතුළත මේ ණය අපිට ගෙවුවොත් 20000 ගෙවුවොත් අපි වට 110ක වට්ටමක් දෙනවා කියලා. ඒ වෙන වෙලාවක අපි සතියක් ඇතුළත අපි ගාව සල්ලි දෙනවා නම් අපි ගෙවුවොත් අපිට ගෙවන්න වෙන්නේ 18000ක් විතරයි. 20000ම නෙමෙයි. ඒතර රුපියල් 2000ක වට්ටමක් අපිට හම්බ වෙනවා. right? ඒක නිසා
ඔය කිව්ව කාරණා යටතේ ඔය විදිහට වට්ටම් දෙනවා නම් ඒවට අපි කියන්නේ මුදල් වට්ටම් කියලා. ඒ විදිහට දෙන වට්ටම් වලට අපි කියනවා මුදල් වට්ටම් කියලා. එහෙම දෙන මුදල් වට්ටම් අපි ලෙජර් ගිණුම් වල අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕනේ. මුදල් වට්ටම් හැම එකක්ම අපි ද්විත්ව සටහන් ක්‍රමයේ යටතේ ඩබල් එන්ට්‍රීස් යන්න ඕනේ. ද්විත්ව සටහන් ක්‍රමයේ යටතේ ඩබල් එන්ට්‍රීස් යන්න ඕනේ. එහෙම ගියොත් තමයි මුදල් වට්ටම් අපි සටහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මුදල් වට්ටම් ආයි කොටස් දෙකකට බෙදනවා දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා. දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා කොටස් දෙකකට බෙදනවා. ඒතර දුන් වට්ටම් අපි ලබා දෙන්නේ දුන් වට්ටම් කියලා කියන්නේ දෙන ලද වට්ටම්. දෙන වට්ටම් අපි. ලද වට්ටම් කියලා කියන්නේ අපිට ලැබෙන වට්ටම්. ඒතර වට්ටම් දෙන්නේ ණය ගැතියන්ගෙන් අපිට සල්ලි හම්බෙන්න තියෙනකොට. හිතන්නකො ණය ගැතියෙක් ඉන්නවා මම කලින් ගත්ත උදාහරණ රුපියල් 10000ක් අපිට ගෙවන්න තියෙනවා. අපි යාට කියනවා ඔයාට 100ට 10ක වට්ටමක් දෙනවා වේලාසනින් මුදල් ගෙවුවොත්. එතකොට අපි අපිට සල්ලි ගෙවන්න ආවොත් වේලාසනින් එයාට 10000ම ගෙවන්න ඕන වෙන්නේ නැහැ. එයාට ගෙවන්න ඕන වෙන්නේ 9000යි. අපි රුපියල් 1000ක වට්ටමක් දෙනවා. ඒතර එහෙම රුපියල් 1000ක වට්ටමක් දුන්නාම අපේ පැත්තෙන් ඒක වියදමක් වෙනවා. රුපියල් 1000ක් අපිට නැති වෙනවා. ඒක නිසා අපි ඒකට කියනවා දුන් වට්ටම් කියලා කියන්නේ වියදමක්. දුන් වට්ටම් කියලා කියන්නේ වියදමක් වැඩි වෙන නිසා අපි ඒක හර කරන්න ඕනේ දුන් වට්ටම් ගිණුම. ඒ දුන් වට්ටමේ වටිනාකමෙන් ණයගැතියාගේ ණයගැතිභාවය අඩු වෙන නිසා, වත්කමක් අඩු වෙන නිසා ණයගැතියාගේ ගිණුම බැර වෙනවා ඒ වට්ටමේ වටිනාකම. ඒතර දුන් වට්ටම් සටහන් කරන්නේ දුන් වට්ටම් ගිණුම හර ණයගැතියෝ බැර. දුන් වට්ටම් ගිණුම හර ණයගැතියෝ බැර. ඊළඟට දෙවෙනි කොටසට ගියොත් එහෙම ලද වට්ටම් වලදී වෙන්නේ අපට වට්ටම ලැබෙනවා. ඒතර අපට වට්ටම ලැබෙනවා කියලා කියන්නේ අපිට ආදායමක් ඒක. ඒතර මම කලින් ගත්ත උදාහරණේ ණය හිමියෙක් ඉන්නවා 20000ක් අපි ගෙවන්න තියෙනවා. ඒතර එයා අපිට කියනවා වේලාසනින් අපි මුදල් ගෙවුවොත් 110ක වට්ටමක් දෙනවා. අපි වේලාසනින් මුදල් ගෙවුවොත් දැන් අපි එයාට ගෙවන්න වෙන්නේ 18000යි. 20000ම ගෙවන්න වෙන්නේ නැහැ. එතකොට අර 20000 ඔරිජිනලි ගෙවන්න තිබ්බ එක අපි 18000ක් ගෙවලා අපි ණය හිමියාව සෙටල් කරනවා. ඒතර අර රුපියල් 2000ක අඩුවීම ණය හිමියාගේ ගෙවන්න තියෙන ගානේ අඩුවීම අපිට ආදායමක්. ඒතර ඒක නිසා ලද වට්ටම් ගිණුම බැර වෙනවා ආදායමක් හැටියට ආදායම වැඩිවීමක් හැටියට ඒ වට්ටමේ ප්‍රමාණයට නැත්නම් වට්ටමේ අගෙන් ණය හිමියාට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙන නිසා ණය හිමියාගේ ගිණුම හර කරනවා වගකීමක් අඩුවීම නිසා. ඒතර මම ආයෙ කිව්වොත් එහෙම දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රි එක වෙන්නේ දුන් වට්ටම් ගිණුම හර හේතුව වියදමක් වැඩි වෙන නිසා ණයගැතියෝ බැර හේතුව වත්කම අඩු වෙනවා. වට්ටමේ ප්‍රමාණයෙන් ණයගැතියාගේ ණයගැතිභාවය අඩු වෙනවා. වත්කම අඩු වෙනවා. ලද වට්ටම් අපි ගත්තොත් එහෙම ඒක ආදායමක් ඒක නිසා ලද වට්ටම් ගිණුම බැර වෙනවා. ඒතර වට්ටමේ ප්‍රමාණයෙන් ණය හිමියාට ගෙවන්න තියෙන ගාණත් අඩු වෙන නිසා වගකීම් අඩුවීමක් හැටියට ණය හිමියෝ හර වෙනවා. ණය හිමි ගිණුම හර කරනවා. රයිට්. ඔක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක ත්‍රිත්ව මුදල් පොතකට අදාළව. එතකොට ත්‍රිත්ව මුදල් පොතක් අපි හදනවා නම් ත්‍රිත්ව මුදල් පොතක් අපි හදනවා නම් අනිවාර්යයෙන්ම ණය ගැතියෝ සහ ණය හිමියෝ ඉන්න ඕනේ. ඒගොල්ලන්ට අපි මෙහෙම මුදල් ගෙවීමේදී එහෙම නැත්නම් අපිට මුදල් ලැබීමේදී වට්ටම් දෙන්න ඕනේ. එහෙම උදාහරණයක් තිබ්බොත් අපිට භාවිතා කරන්න වෙන්නේ ත්‍රිත්ව මුදල් පොතක්. එතකොට ඒකේ ආකෘතිය ගත්තොත් එහෙම ඒකේ ආකෘතියට යන්න ඉස්සෙල්ලා තියෙන ඒකේ යම් විස්තරයක් මුදල් සහ බැංකු වලට අමතරව සිදුවන ගනුදෙනු වල ණයට ගැනුම් ණයට විකුණුම් සිදු කිරීම හේතු කොටගෙන ඇතිවන ණයගැතියන්ගේ මුදල් ලැබීම සහ ණය හිමියන්ට මුදල් ගෙවීම හේතු කොටගෙන ඇතිවන මුදල් වට්ටම් සටහන් කිරීම සඳහා ත්‍රිත්ව මුදල් පොතක් භාවිතා කරනවා. ඒතර මුදල් වට්ටම් තියෙනවා නම් ණයගැතියන්ගේ සහ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී මුදල් ලැබීමේදී අපිට වට්ටම් ලැබෙනවා නම් වට්ටම් දෙනවා නම් එහෙම වට්ටම් සටහන් කරන්න අනිවාර්යයෙන්ම අපි ත්‍රිත්ව මුදල් පොතක් භාවිතා කරන්න ඕනේ. ඒතර ඒකෙදි අර කලින් තිබ්බ තීරු දෙකට අමතරව තව වැඩිපුර තීරුවක් එනවා. ඒ දෙන්නේ අපි වට්ටම් තීරුව හැටියට. බලමු අපි ඒකේ ආකෘතිය. ඒතර මේ තියෙන්නේ ත්‍රිත්ව මුදල් පොතක ආකෘතිය. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති හර පැත්ත ගත්තොත් එහෙම දිනේ සිට බැංකු දක්වා මුදල් සහ බැංකු තීරුවට ඉස්සරහින් තියෙන දුන් වට්ටම් කියලා තීරුව. අනිත් පැත්තේ බැර පැත්තට ගියාම දිනේ ඉඳලා බැංකු තීරුව දක්වා අන්තිම තීරු දෙක බැංකු සහ මුදල් වලට ඉස්සෙල්ලා දින තීරුව ලද වට්ටම් කියලා.
ඕක තමයි අලුතෙන් එකතු වෙන තීරු දෙක හර පැත්තට සහ බැර පැත්තට. ඒතර කෙනෙක් මගෙන් ඇහුවොත් එහෙම ඇයි දුන්වට්ටම් තීරුව කොහොමද අපි හර පැත්තේ දාලා ලදවට්ටම් තීරුව බැර පැත්තේ දාලා තියෙන්නේ කියලා? ඒකටත් උත්තරයක් තියෙනවා. දුන්වට්ටම් තීරුව අපි හර පැත්ත දාන්නේ වට්ටම් දෙන්නේ ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට. ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට අපි දාන්නේ මොන පැත්තේද? මුදල් පොතේ හර පැත්තේ. මුදල් පොතේ හර පැත්තේ තමයි ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට දාන්නේ. ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට අපි දාන්නේ මුදල් පොතේ හර පැත්තේ. එතකොට මුදල් පොතේ හර පැත්තේ තමයි වට්ටම දෙනකොටත් ඒක දාන්න තියෙන තැන ඕනේ තියෙන මුදල් පොතේ හර පැත්ත තමයි ණයගැතියන්ට නම් වට්ටම් දෙන්නේ. මුදල් පොතේ හර පැත්තේ තමයි දුන්වට්ටම් තීරුව දෙන්නේ. ඒතර දුන්වට්ටම් අපි දෙන්නේ ණයගැතියන්ට. ණයගැතියන්ගෙන් මුදල් හම්බ වෙනකොට අපි සටහන් කරන්නේ මුදල් පොතේ හර පැත්තේ. ඒකෙන්ද තමයි දුන්වට්ටම් තීරුව හර පැත්තේ දාලා තියෙන්නේ. ඊට අනිත් පැත්තට ගියොත් එහෙම ලද වට්ටම් අපිට ලැබෙන්නේ ණය හිමියන්ට මුදල් ගෙවනකොට. ණය හිමියන්ට මුදල් ගෙවනකොට. ණය හිමියන්ට මුදල් ගෙවනකොට මොන පැත්තේද මුදල් පොතේ සටහන් කරන්නේ? මුදල් පොතේ බැර පැත්තේ. ඒක තමයි දුන්වට්ටම් තීරුව හර පැත්තේ ලද වට්ටම් තීරුව බැර පැත්තේ තියෙන්නේ. ඊළඟට වැදගත් කාරණේ තමයි මේ දුන්වට්ටම් තීරුවයි ලද වට්ටම් තීරුවයි අපි මුදල් පොතේ මෙහෙම ත්‍රිත්ව තීරු මුදල් පොතක සටහන් කරන්නේ ඒව සිහිවටන තීරු හැටියට. සිහිවටන තීරු හැටියට. ඒතකොට ඒවා කොහෙවත් ඒක සටහන් කරන වෙලාවේදී ඩබල් එන්ට්‍රි එකක් යන්නේ නැහැ. දුන්වට්ටම් තීරුවට දාන්නේ ඒ වෙලාවේදීම කොහෙවත් තැනකට තව තැනකට හර වෙන්නෙත් බැර වෙන්නෙත් නැහැ. ලද වට්ටම් තීරුවට දාන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒවා සීවරණ තීරු විතරයි. ඔයගොල්ලන්ට දැන් අපි ගාණක් අරගෙන ඒක සාකච්ඡා කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද ඒක සටහන් කරන්නේ කියලා. එතකොට මේ දුන්වට්ටම් තීරුවේ එකතුවයි ලද වට්ටම් තීරුවේ එකතුවයි යම් මාසයේ අවසානයේ තමයි ඇත්තටම දිත්ව සටහන් වෙන්නේ. ලෙජරේට පිටපත් වෙන්නේ. අපි බලමු කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා ගාණ හදන්න. right. අපි උදාහරණයට යනවා. මම හිතනවා දැන් ඔයගොල්ලොත් පෑනකුයි පොතකුයි ළඟ තියාගෙන අපි දැන් උදාහරණේ සාකච්ඡා කරන්න යනවා. right. උත්තරේ බලමු අපි පළවෙනි ගනුදෙනුව සිල්වාගේ ව්‍යාපාරයේ 2014 ජනවාරි මාස 5 ගනුදෙනු ත්‍රිත්ව තීරු මුදල් පොතක සටහන් කර ලෙජරේට පිටපත් කරන්න. 1.1 සිල්වා විසින් 90000ක මුදල් සහ රුපියල් ලක්ෂයක ඉඩම් සහ ගොඩනැගිලි ව්‍යාපාරයට යෙදවි. එතන මේ පළවෙනි ගනුදෙනුව කිසිම අදාළත්වයක් නැහැ. ඕගොල්ලෝ දැන් අද ඉගෙන ගන්න ත්‍රිත්ව තීරු මුදල් පොතට ඒක ඕගොල්ලෝ ගිය සතියේ මේ සතියේ රිපීටඩ්ලි මේ වගේ ගනුදෙනු වාර්තා කරා. right. අපි බලමු කොහොමද සටහන් කරන්න කියලා. එතකොට මේකට මම වැඩි වෙලාවක් ස්පෙන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ආකාරයේ ගණදෙනු අපි විශාල ප්‍රමාණයක් දැන්ටම සාකච්ඡා කරලා ඉවර නිසා. බලමු උත්තරේ. මුදල් පොත අපි රූල් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මුදල් සහ බැංකු කියලා හර පැත්තේ. මේ පැත්තෙම දුන් වට්ටම් තීරුවක් තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා ලද වට්ටම් තීරුව සහ මුදල් සහ බැංකු. ඒතර ඩබල් එන්ට්‍රි එක වෙන්නේ නිල් පාටින් මුලින්ම මම අරගෙන තිනවා අයිතිකරු ව්‍යාපාරයට මුදල් දාලා තියෙනවා. ඒ මුදල් දාපු එක මුදල් පොතේ මුදල් තීරුව හර වෙලා තියෙනවා 90000ක් ප්‍රාග්ධන ගිණුම නමින් මුදල් පොතේ ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා මුදල් නමින් 90000ක් නිල් පාටින් පේන්න තියෙන්නේ ඒක. ප්‍රාග්ධන ගිණුම බැර මුදල් ගිණුම නමින් 90000යි මුදල් පොතේ මුදල් තීරුව හර 90000යි නිල් පාටින්. ඊළඟ දෙවෙනි ගනුදෙනුවේ එකෙම කියනවා එයා ඉඩම් සහ ගොඩනැගිලි රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් ඉඩම් සහ ගොඩනැගිලි දැම්ම කියලා ව්‍යාපාරයට. ඒතර ඉඩම් සහ ගොඩනැගිලි ගිණුම හර වෙනවා ලක්ෂයක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ලක්ෂයක්. ඉඩම් සහ ගොඩනැගිලි ගිණුම හර වෙනවා ලක්ෂයක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ලක්ෂයක්. right. හරි. මම හිතනවා ඒකට මම ලොකු කාලයක් වැය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා දැනට මේ ආකාරයෙන්ම ගණදෙනු විශාල ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා තියෙන නිසා. ඒතර ඒක වට්ටම් තීරු වලට බලපෑමක් නැහැ. ඒක නිසා ඒ වට්ටම් තීරු කිසිම ආකාරයක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතර ආයතිකරු මුදල් සහ ව්‍යාපාරයට ගොඩනැගිල්ලක් දාලා තියෙනවා. ඉඩම් සහ ගොඩනැගිලි දාලා තියෙනවා. දෙවෙනි ගනුදෙනුව 1.4 රුපියල් 30000ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා 30000ක් දාලා. අපි බලමු මේක දැන් ditth තීරු මුදල් පොත අපි දැන් ටිකකට ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉවර කරපු නිසා ඔයගොල්ලන්ට දැන් මතක් වෙන්න ඕනේ කොහොමද ඒක
සටහන් වෙන්න ඕනේ කියලා. උත්තරේ බලමු. ඒතර මුදල් පොත විතරයි. මුදල් පොතේ බැංකු තීරුව 30000ක් හර වෙලා තියෙනවා. හේතුව බැංකුවේ මුදල් වැඩි වෙන නිසා මුදල් තීරුව බැර වෙලා තියෙනවා 30000ක්. ඒකට මුදල් පොතේ බැංකු තීරුව හර වෙලා මුදල් තීරුව බැර වෙලා තියෙනවා 30000 ගානේ. ඒතර ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියන්න ඕනේ. මම හිතනවා ඒකත් පැහැදිලි කියලා ඔයගොල්ලන්ට දැන් ටිකකට ඉස්සෙල්ලා අපි කතා කරේ ද්විත්ව තීරුව මුදල් පොතේ ඇති. රටේ තියෙන මුදල් අපි බැංකුවේ ගිහලා තැන්පත් කරාම බැංකු මුදල් වැඩි වෙනවා වත්කමක් වැඩි වීම හැටියට. අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙන නිසා මුදල් ගිණුම අපි බැර කරනවා වත්කමක් අඩු වීම හැටියට. ඒකට එකම ගිණුමේ තීරු දෙකේ තමයි මේක වාර්තා වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. right 1.7 අත්පිට මුදලට ගැනුම් 10000යි ණයට ගැනුම් 20000යි. ඒතර ණයට ගැනුම් ගත් එක්කිනාගේ නම දීලා තිනවා ඒ සමාගමින් කියලා. right. එතකොට මේක උත්තරේ පෙන්වන්න ඉස්සෙල්ලා උත්තරේට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දන්නවා මේ ගනුදෙනුවත් ණයට ගැනුම් අත්පිට ගැනුම්ත් අපි මේ 3 වෙනි 4 වෙනි සැරේ අපි දැන් සාකච්ඡා කරන්නේ. ණයට ගැනුම් අත්පිට ගැනුම්. ඒතර අපි ගත්තොත් එහෙම ණයට ගත්තත් අත්පිට ගත්තත් ගැනුම් ගිණුම මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. ගැනුම් ගිණුම හර වෙන්න. ඒතර ගැනුම් ගිණුම හර වෙනවා අත්පිට මුදලට ගත්තොත් මුදල් ගිණුම බැර වෙනවා ණයට ගත්තොත් අදාළ ණය හිමියාගේ ගිණුම බැර වෙනවා. කලින් ගානෙත් අපි ඒ જાති එකක් කතා කරා. හරි. ඒතර අදාළ ණය හිමියාගේ ගිණුමේ නම දීලා තිනවා දැන් ඒ සමාගම කියලා. ඒතර නමක් දීලා නැත්නම් අපිට දාන්න වෙන්නේ ණය හිමියෝ කියලා. දැන් ණය හිමියෝ ඒ සමාගම කියලා අපිට වෙනම වර්ග කරන්න පුළුවන් ලෙජර් ගිණුම. ඒතර බලමු උත්තරේ. ඒතර අත්පිට මුදලට ගත් එක නිල් පාටින් පෙන්නලා තියෙනවා. ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා මුදල් නමින් රුපියල් 10000ක්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙලා තියෙනවා ගැනුම් නමින් 10000ක්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙලා තියෙනවා ගැනුම් නමින් රුපියල් 10000ක්. ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා රුපියල් 10000ක්. ඊළඟට දෙවෙනි කොටස ණයට ගත්ත ප්‍රමාණය ඒ සමාගමෙන් ඒත් ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා ණය හිමි ගිණුම A කියලා 20000ක් ගැනුම් ගිණුම හර වියදමක් වැඩිවීම හැටියට ඊළඟට ණය හිමි A කියලා ගිණුම බැර වෙලා තියෙනවා රුපියල් 20000ක් ගැනුම් ගිණුම නමින්. ගැනුම් ගිණුම නමින් 20000ක් බැර වෙලා තියෙනවා. right මම හිතනවා පැහැදිලි කියලා. ඒකට ඒකෙදිත් දුන් වට්ටම් ලද වට්ටම් කිසිම දෙයකට බලපෑවේ නැහැ. තාම අපි එතනට ආවේ නැහැ. ඒතර ත්‍රිත්ව තීරු මුදල් පොතට අදාළ ගනුදෙනු කිසිම එකක් තාම වාර්තා කරේ නැහැ. right ඊළඟ ගනුදෙනුවට යනවා 1.10 අත්පිට මුදලට විකුණුම් 15000යි ණයට විකුණුම් 8000යි. ඒකේ ණයට විකුණපු සමාගමේ එහෙම නැත්නම් ණයට අපෙන් ගත්ත ආයතනයේ නම තියෙනවා B සමාගම කියලා. ඒත් ණයට බඩු අපෙන් අරගෙන තියෙන්නේ B සමාගම. right ඔයගොල්ලන්ට මතක ඇති අත්පිට විකුණුවත් ණයට විකුණුවත් විකුණුම් ගිණුම බැර. හේතුව ආදායමක් වැඩි වීම. අත්පිට විකුණුවාම මුදල් ගිණුම අපි හර කරනවා වත්කමක් වැඩි වීම හැටියට. ණයට විකුණුවාම ණය ගැතියෝ හර වෙනවා. දැන් මේ අවස්ථාවේදී ණය ගැතියාගේ නම දීලා තියෙනවා B සමාගම කියලා. ඒකින්ද අපිට ණය ගැතියෝ B කියන සමාගම හර කරන්න පුළුවන්. ඒකට හේතුවත් වත්කමක් වැඩි වීම. අපි බලමු සටහන් කරන විදිය. ගනුදෙනු දෙකක් තියෙනවා. පළවෙනි එක මම අරගෙන තියෙනවා අත්පිට මුදලට විකුණුම් 15000. ඒතර ඔයගොල්ලන්ට පේනවා මුදල් පොතේ මුදල් තීරුව හර කරලා තිනවා විකුණුම් නමින් 15000යි. මුදල් පොතේ මුදල් තීරුව හර 15000යි. විකුණුම් ගිණුම බැර කරලා තිනවා මුදල් නමින් 15000යි. විකුණුම් ගිණුම බැර කරලා තිනවා මුදල් නමින් 15000යි. ඊළඟට ණයට විකුණුප එක ණය ගැතියාගේ ගිණුම B හර කරලා තියෙනවා 8000යි ණය ගැතියෝ B හර කරලා තියෙනවා 8000යි විකුණුම් ගිණුම බැර කරලා තියෙනවා 8000යි විකුණුම් ගිණුම බැර කරලා තියෙනවා 8000යි ණය ගැතියෝ B කියලා ණය ගැතියෝ B කියලා. ඊට බලන්න අත්පිට විකුණුවත් ණයට විකුණුවත් විකුණුම් ගිණුම බැර අත්පිට විකුණුවාම මුදල් පොතේ මුදල් තීරුව හර වෙලා තියෙනවා ණයට විකුණුවාම අදාළ ණය ගැතියාගේ නම දීලා තියෙන නිසා ණය ගැති ගිණුම B නමෙන් අපි හර කරලා තියෙනවා වත්කමක් වැඩි වීම හැටියට. right
මම හිතන්නේ මෙතනට වෙනකම්ම කිසිම දෙයක් අලුත් දෙයක් අපි ඉගෙන ගත්තේ නැහැ. මෙතන වෙනකම් අපි සාකච්ඡා කරේ කලින් ඉගෙනගත්ත දේවල්ම විතරයි. තාම අපි ත්‍රිත්ව මුදල් පොතේ තුන් වට්ටම් ලද වට්ටම් සම්බන්ධ කරගත්තේ නැහැ. right. ඊළඟට 1.14 රුපියල් 5000ක ලී බඩු අත්පිට මුදලට මිලදී ගත්තා. ඒතර මේ සැර වෙලා තියෙන ලී බඩු අරගෙන තියෙනවා චෙක් එකකින් නෙමෙයි කෙලින්ම සල්ලි දීලා. ඒතර රුපියල් 5000ක ලී බඩු අත්පිට මුදලට ගත්තා. ඒතර ලී බඩු කියන වත්කමක් අපිට ලැබෙනවා. ඒ අනුව ලී බඩු ගිණුම හර වෙනවා. වත්කමක් වැඩි වීම හැටියට ඊළඟට අතේ තියෙන සල්ලි වලින් තමයි මේ ලී බඩු අරගෙන තියෙන්නේ. ඒ අනුව මුදල් ගිණුම බැර වෙනවා. වත්කමක් අඩු වීම හැටියට මුදල් පොතේ මුදල් තීරුව. බලමු උත්තරේ. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙලා තියෙනවා ලී බඩු නමින් 5000ක් ලී බඩු ගිණුම හර වෙලා තියෙනවා වත්කමක් වැඩි වීම හැටියට 5000ක්. මම හිතන්නේ ඒක හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඔයගොල්ලන්ට දැන් කිසිම ගැටලුවක් නැතුව ඒ වගේ ගනුදෙනුවක් වාර්තා කරන්න පුළුවන් වෙන්න ඕනේ ලෙජර් ගිණුම් වල. හේතුවත් ඇතුව. හේතුව දැනගෙන ඉන්න ඕනේ. හේතුව නැතුව අපිට මේක වාර්තා කරන්න බෑ. right? සාමාන්‍යයෙන් මෙහෙම ඔන්ලයින් ලෙක්චර් එකක් සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ අපි පැයක කාලයක් කරන්න ඕනේ කියලා. නමුත් ඔයගොල්ලන්ට මේ අපි දැන් ප්‍රැක්ටිකල් අපහසුතාවයන් නිසා අපිට ඒක රිස්ට්‍රික්ට් කරන්න බෑ. ඔයගොල්ලොන්ගේ තමයි වගකීම. දැන් අපිට ෆීඩ්බැක් එකක් හම්බෙන්නේ නැති නිසා ඔයගොල්ලෝ උතන ෆිසිකලි ඉන්නවද එහෙම නැත්නම් ඔය කම්පියුටරේ ඔන් කරලා වෙන වැඩක් කරනවද එහෙම නැත්නම් මේක හොඳට අහගෙන ඉන්නවද දැන් මට බලන්න බෑනේ ඔයගොල්ලෝ ගාන හදනවද ඒවා කිසිම දෙයක් මට මේකේ ඔයගොල්ලෝම ෆිසිකලි චෙක් කරන්න බෑ. ඒතර තමන්ට තමන්ම තමයි ඩිසිප්ලින් එක ඇති කරගෙන තමන්ම තමයි තීරණය කරන්න ඕනේ මේ කොහොමද මේක ඉගෙන ගන්නේ කියන එක. ඒතර ඔයගොල්ලන්ට විශේෂයෙන් කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලන්ට මුල් අවස්ථාවේ ඉඳලම අපි කතා කරලා තියෙනවා. ඒක නිසා කෙනෙකුට අවශ්‍ය නම් කිසිම ගැටලුවක් නැතුව මේකට සම්බන්ධ වෙලා ගිණුම් කරන්නේ මුලින්දම ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. right. අපි යනවා ඊළඟ ගණදෙනුවට. ඊළඟ ගණදෙනුවත් ණයට ගැනුම් C සමාගමෙන් 6000යි ණයට විකුණුම් D සමාගමට 9000යි. ඒකෙන් නම් දෙක දීලා තියෙනවා ණයට ගැනුම් සහ ණයට විකුණුම්. හැබැයි ආයතන දෙකක නම් දීලා තියෙනවා. ඊළඟ බලමු උත්තරය. ඒතර මුදල් පොතේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒතර පළවෙනි එක ගත්තොත් එහෙම ණයට ගැනුම් නිල් පාටින් පෙන්නලා තිනවා C සමාගම ගිණුම බැර කරලා තිනවා ණය හිමියෝ C සමාගම වගකීමක් වැඩිවීම හැටියට 6000යි ගැනුම් ගිණුම හර කරලා තියෙනවා ණය හිමි ගිණුම කියලා C 6000යි හේතුව වියදමක් වැඩිවීම ණයට ගත්තත් අත්පිට මුදලට ගත්තත් ගැනුම් වියදමක් වැඩිවීම ඊළඟ ණය ගැතියෝ අපි ගත්තොත් එම දෙවෙනි කොටසේ කියන්නේ ණයට විකුණුම් එකක්. ඒතකොට විකුණුම් ගිණුම බැර වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා අවසානයේක රතු පාටින් තියෙනවා. විකුණුම් ගිණුම බැර 9000යි D සමාගම ණය ගැතියෝ කියලා. හේතුව විකුණුම් වැඩි වෙනවා ආදායමක් වැඩි වීම හැටියට. ඊළඟ ණය ගැතියෝ D සමාගමේ ගිණුම හර කරලා තියෙනවා 9000ක්. D සමාගම ගිණුම හර කරලා තියෙනවා 9000ක්. වත්කමක් වැඩි වීම හැටියට. right. ඒතර ණයට ගැනුම් අපි නිල් පාටින් පෙන්නලා තිනවා ණයට විකුණුම් අපි රතු පාටින් පෙන්නලා තිනවා. ඒතර මම හිතනවා දැන් ඔයගොල්ලන්ගේ ෆින්ගර් ටිප්ස් වල මේ දිත් ස්ථාන ඇති කියලා මුලින්දම මේක හරියට ෆලෝ කරා. right. වෙනම ඊළඟ ගණදෙනුවට. දැන් මේ දක්වා අපි ත්‍රිත්ව තීරු මුදල් පොතේ අර වට්ටම් තීරු දෙක භාවිතා කරේම නැහැ. ඒ කියන්නේ මේ දක්වා අපි කරපු සියලුම ගණදෙනු මේක ත්‍රිත්ව තීරු මුදල් පොතට අදාළ ගාණක් වුණාට ත්‍රිත්ව තීරු මුදල් පොතේ මේ දක්වා කරපු ගණදෙනු එකක්වත් අර වට්ටම් තීරු වලට බලපෑවේ නැහැ. ඒතකොට දැන් ඊළඟ ගණදෙනුව තමයි ඇත්තටම ඔන්න ත්‍රිත්ව තීරු මුදල් පොත අපි භාවිතා කරන්න ගන්න පළවෙනි ගණදෙනුව. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. 1.20 ඒ සමාගමට මුදල් ගෙව්වා ලැබුණු වට්ටම 10000ක. අපි ඒ සමාගමට මුදල් ගෙවලා තියෙනවා වට්ටමක් අපිට හම්බෙලා තියෙනවා 110ක සල්ලි ගෙව්වා හින්දා ඒ සමාගම කියලා කියන්නේ ණය හිමියෙක්. ඔයගොල්ලෝ බැලුවොත් මේ උදාහරණයෙම 1.7 තියෙනවා අපි ඒ සමාගමෙන් ණයට අරගෙන තියෙනවා 20000.
අපි ඒ සමාගමට 20000ක මුදලක් ගෙවන්න තියෙනවා. එතකොට එයාට 20000 මුදල ගෙවන්න ගියාම එයා කියනවා අපිට 110ක වට්ටමක් දෙන්නම් කියලා. එතකොට අපි ඇත්තටම එයාට ගෙවන්න ඕනේ කීයද? 18000යි. රුපියල් 2000ක වට්ටමක් අපිට ලැබෙනවා. ඔයගලන්ට මතක නම් ඒක ලද වට්ටමක් 2000ක ලද වට්ටමක් ඒක. ඊළඟ B සමාගමෙන් අපිට සල්ලි හම්බෙලා තියෙනවා. ඒතර බලන්න 1.10 ගණදෙනුව ණයට විකුණුම් B සමාගමට. ඒතකොට B සමාගමෙන් අපිට රුපියල් 8000ක මුදලක් ගෙවන්න තියෙනවා ණය ගැතියෙක් නිසා. එයාගෙන් අපිට සල්ලි හම්බෙනකොට අපි එයාට 105ක වට්ටමක් දීලා තියෙනවා. ඒ කියන්නේ එයාගෙන් අපිට සල්ලි හම්බෙන්නේ 105ක් අඩුවෙන්. 105 කියලා කියන්නේ 8000න් රුපියල් 400ක්. ඒතර 7600යි අපිට හම්බෙන්නේ. ඒතර ඒ සමාගමෙන් අපිට රුපියල් 2000ක වට්ටමක් ලැබෙනවා. B සමාගමට අපි රුපියල් 400ක වට්ටමක් දෙනවා. ඒතර ඒක දුන් වට්ටමක්. ඒතර බලමු අපි මේක කොහොමද ත්‍රිත්ව තීරු මුදල් පොතක සටහන් කරන්නේ කියලා. ඒතර ඕගොල්ලෝගේ ඔළුවේ තියෙන්නත් ඕනේ අර මම කිව්ව අනිත් කාරණය දුන් වට්ටම් තීරුවයි ලද වට්ටම් තීරුවයි ඒවා සිහි වටන තීරු විතරයි කියලා. right බලමු මේ ටික ඔක්කොම එකතු කරගෙන කොහොමද මේක සටහන් කරන්නේ කියලා. ඒතර අපි පළවෙනි එක ගමු ලැබුණු වට්ටම 100ට 10. ඒතර නිල් පාටින් පෙන්නලා තියෙන්නේ ඒක. ද්විත්ව තීරු මුදල් පොතේ අපේ මුදල් තීරුව අපි බැර කරලා තිනවා 18000ක්. මොකද 100ට 10ක වට්ටමක් ලැබෙන නිසා 20000ක් අපි ගෙවන්න ගියාම එයාට අපි ගෙවන්න තියෙන්නේ 18000ක් විතරයි. 2000ක් අඩු වෙනවා. ඒ ලැබෙන 2000 ඔයගොල්ලන්ට පේනවා ලද වට්ටම් තීරුවට අපි දාලා තියෙනවා. ලද වට්ටම් තීරුවට දාලා තියෙනවා. එතන ණය හිමියා ඒගේ ගිණුම ගිහිල්ලා බලන්න. ඔරිජිනලි ට්‍රාන්සැක්ෂන් එක කළු පාටෙන් තිනවා ගැනුම් නමින් 20000ක් අපි එයාට ගෙවන්න තිබිලා තියෙනවා. හැබැයි අපි එයාට මුදල් ගෙවන්න ගියාම මුදල් අපිට ගෙවන්න වෙන්නේ 18000යි. ඉතුරු 2000 ලද වට්ටම් වෙනවා. ඒතර ණය හිමියා සම්පූර්ණයෙන්ම සෙටල් වෙලා යනවා. රුපියල් 20000ක් ගෙවන්න තියෙන ණය හිමියාගේ බැරශේෂය සම්පූර්ණ සෙටල් වෙලා යනවා. එකක් රුපියල් 18000කින් මුදල් ගෙවලා අනිත් එක රුපියල් 2000ක වට්ටමක් ලැබුණ නිසා. right? ඒත් බලන්න කොහොමද අපි සටහන් කරේ කියලා. ණය හිමියාගේ ගිණුම හර කරා 18000ක් මුදල් ලද වට්ටම් ගිණුම නමින් රුපියල් 2000ක් හර කරා. කැලේ දෙකකින් ණය හිමියාගේ ගිණුම හර වෙන්නේ. මුදල් හම්බුණා 18000ක් ලද වට්ටමක් හම්බුණා 2000ක්. right? ඒ අනුව ණය හිමියා සම්පූර්ණයෙන්ම සෙටල් වෙලා යනවා. ඔයගොල්ලන්ට පේනවා ශේෂයක් නෑ දැන්. මුදල් පොතට ආපුවාම මුදල් පොතේ අපි මුදල් ගෙවලා තියෙනවා ණය හිමියා ඒ කියන කෙනාට 18000යි මුදල් ගෙවන්නේ. ඒකෙන් හම්බෙච්ච 2000ක වට්ටම් තීරුවට දාලා තියෙනවා ලද වට්ටම් තීරුවට. අපි මුදල් පොතත් අප්ඩේට් කරා ණය හිමියත් අප්ඩේට් කරා අප්ඩේට් කරපු නැති එක තමයි ලද වට්ටම් ගිණුම. හරිනම් ලද වට්ටම් ගිණුම බැර කරන්න ඕනේ 2000ක්. එතකොට අපි මේ වෙලාවේදීම ලද වට්ටම් ගිණුම බැර කරන්න යන්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ මේ වගේ ලද වට්ටම් ඔක්කොම එකතු කරලා මාසයේ පුරාවට තියෙන ලද වට්ටම් ඔක්කොම එකතු කරලා එක සැරේ තමයි ලද වට්ටම් ගිණුම බැර කරන්නේ. right? හරි. මම හිතනවා මේ ලද වට්ටම් කොටස ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. ඊළඟට අපි යනවා ඒකේ තියෙන දුන් වට්ටම් කොටසට. ඒතර ණය ගැතියෙක් ඉන්නවා B කියලා. අපි එයාට විකුණලා රුපියල් 8000ක් එයා අපිට ගෙවන්න තියෙනවා. දැන් රතු පාටින් තියෙන ටික ගැන කන්සන්ට්‍රේට් කරන්න. ණය ගැතියාගේ ගිණුම හර පැත්තේ තියෙන 8000ක් එයා අපිට 8000ක් ගෙවන්න තියෙනවා. එතකොට එයා අපිට මුදල් ගෙවන්න ආපුවම අපි එයාට 105ක වට්ටමක් දෙනවා. එතකොට 105ක වට්ටමක් දෙනවා කියලා කියන්නේ එයා අපිට සල්ලි ගෙවන්නේ 8000 නෙමෙයි 7600යි. 100ට 400 රුපියල් 400ක වට්ටමක් හම්බෙනවා. එතන මුදල් පොතේ හර පැත්තේ ඔයගොල්ලන්ට පේනවා ණය ගැති ගිණුම B කියලා මුදල් තීරුවට හම්බෙලා තියෙන 7600යි ඉතුරු 400 දුන් වට්ටම. ඉතුරු 400 දුන් වට්ටම. අනිත් පැත්තෙන් ණය ගැති ගිණුම B බැර වෙලා තියෙනවා 7600ක් මුදල් නමින් ඉතුරු 400 දුන් වට්ටම. ඉතුරු 400 දුන් වට්ටම. right? ඒතර ඒ අනුව තමයි ඩබල් එන්ට්‍රි එක සම්පූර්ණ වෙන්නේ. ඒකට මෙතනදී අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි දුන් වට්ටම් ගිණුමට එහෙම නැත්නම් ලද වට්ටම් ගිණුමට කිසිම එන්ට්‍රි එකක් දාන්නේ නැහැ. දැනට දාලා නැහැ. ඒක දාන්නේ මේ ආකාරයෙන්. දැන් මේ ඔයගොල්ලෝගේ මුදල් පොතේ පේනවා හර පැත්තේ තියෙනවා දුන් වට්ටම් 400ක්, පෙර පැත්තේ තියෙනවා ලද වට්ටම් 2000ක්. ඒතර මාසයක් පුරාවට ඔහොම දුන් වට්ටම් ලද වට්ටම් ඔය වගේ රෙකෝඩ් වෙනවා ඔය විදිහට.
ඒකේ සම්පූර්ණ එකතුව තමයි එක සැරේ ගිහිල්ලා අපි දුන් වට්ටම් ගිණුමට හරි ලද වට්ටම් ගිණුමට හරි දාන්නේ. එහෙම නැතුව දාන්නේ නැහැ. right? ඊට 1.24 ඊළඟ ගණදෙනු. C සමාගමට මුදල් ගෙවලා තියෙනවා ලැබුණු වට්ටම 105කි. D සමාගමෙන් මුදල් ලැබුණා ලැබුණු වට්ටම 110කි. right? බලමු අපි ඒක කොහොමද සටහන් කරන්න කියලා. එතකොට C සමාගම කියලා කියන්නේ අපේ ණය හිමියෙක්, D සමාගම කියලා කියන්නේ අපේ ණය ගැතියෙක්. මුලින්ම ගමු ණය හිමියෝ C. නිල් පාටින් තියෙන එක ගැන කන්සන්ට්‍රේට් කරන්න. එතන ණය හිමියා C එයාට රුපියල් 6000ක් අපි ගෙවන්න තියෙනවා. 6000ක් ගෙවන්න තියෙනවා. එතන 6000ක් ගෙවන්න තියෙනකොට ඒක අපි ගෙවන්න ගියාම අපිට කියනවා 100%ක වට්ටමක් දෙනවා කියලා. එතන 6000න් 100%ක් කියලා කියන්නේ 300යි. එතකොට ඇත්තටම අපි එයාට ගෙවන්න ඕනේ 5700යි. ඔයගොල්ලන්ට පේනවා ණය හිමි ගිණුම C කියන එකේ මුදල් ගිණුම කියලා 5700ක් කර වෙලා තියෙනවා. ඉතුරු 300ත් අඩු වෙනවා ණය හිමියාගේ. ඒක අඩු වෙන්නේ මුදලින් ගෙවලා නෙමෙයි ලද වට්ටම හින්දා. වට්ටම හේතුවෙන් ඒ 300 ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව ණය හිමියා සම්පූර්ණයෙන් සෙටල් වෙනවා 5700ක් ගෙවලා. તો ණය හිමියාගේ 6000 සෙටල් වෙන්නේ මුදල් වලින් 5700යි. ඉතුරු 300 අපිට වට්ටමක් හැටියට ලැබෙන නිසා. ඒක මුදල් පොතේ බලන්න ඒක සටහන් කරලා තියෙන විදිය. ණය හිමි ගිණුම C නමින් නිල් පාටින් බැර කරලා තියෙනවා. මුදල් බැර කරලා තියෙනවා 5700ක්. වට්ටම් තීරුවට 300ක් දාලා තියෙනවා. ඒතර වත්කමක් අඩුවීම හැටියට මුදල් බැර වෙලා තියෙනවා 5700ක්. වට්ටම් තීරුවට ලද වට්ටම් තීරුවට 300ක් දාලා තියෙනවා. right? ඒතර හරිනම් මේ වෙලාවේදීම අපිට පුළුවන් ලද වට්ටම් ගිණුම් බැර කරන්න. නමුත් අපි කිව්වා මේ ත්‍රිත්ව තීරු මුදල් පොතක් භාවිතා කරන්න. මේ වගේ උපයෝගී පොත් භාවිතා කරන්නේ එකම ආකාරයක ගණන්දෙනු විශාල ප්‍රමාණයක් තියෙනවා නම් ලෙජර් ගිණුම් වලට කියලා වන ඩිස්ටර්බන්ස් එක අඩු කරන්න. ලද වට්ටම්, දුන් වට්ටම් මේ වගේ ගොඩාක් තියෙනකොට ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි ටෝටල් එක තමයි මාසයේ අවසානයේ කියලා අපි දාන්නේ. right? ඒතර ලද වට්ටම හරි C සමාගමේ ණය හිමියා ඊළඟ දුන් වට්ටම බලන්න D ණය ගැතියෙක් ඉන්නවා D කියලා 9000ක් ගෙවන්න තියෙනවා එයා අපට. ණය ගැතියා ඉනිෂියලි 9000ක් අපිට ගෙවන්න තියෙනවා. ඒතර එයා 9000 අපිට ගෙවන්න ආපුවම අපි එයාට කියනවා අපි ඔයාලට 110ක වට්ටමක් දෙනවා කියලා. ඒතර 110ක් ගත්තොත් රුපියල් 900ක් 9000යි. ඒතර ඒ අනුව එයාගෙන් අපිට මුදල් ලැබෙන්නේ රුපියල් 8100යි. බලන්න ණය ගැති D ගිණුම රතු පාටින් තියෙනවා. මුදල් ගිණුම නමින් බැර වෙලා තියෙනවා 8100ක්. ඉතුරු 900 බැර වෙන්නේ දුන් වට්ටම නමින්. දුන් වට්ටම නමින්. සම්පූර්ණ 9000ම සෙටල් වෙනවා ආකාර දෙකකින් මුදල් වලින් 8100කුයි අපි දෙන වට්ටම 900කුයි. ඊළඟ ඒකම අපි සටහන් කරනවා මුදල් පොතේ හර පැත්තේ ණය ගැති D කියලා තියෙනවා රුපියල් 8100ක් මුදල් ලැබෙන නිසා 8100ක් 900 වට්ටම් තීරුව. 900 වට්ටම් තීරුව. right? එහෙම තමයි ගණදෙනු දෙක වාර්තා වෙලා තියෙන්නේ වට්ටම් ණය ගැතියෝ සහ ණය හිමියෝ සෙටල් වීම සහ අපි ඒගොල්ලන්ට මුදල් ගෙවීම සහ මුදල් ලැබීම සිද්ධ වෙලා තියෙන්නේ ඒ අනුව වට්ටම් තීරුව. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මුදල් පොතේ මේ ගණදෙනුවට පස්සේ දුන් වට්ටම් දෙකක් තියෙනවා. එක දවසක 400ක් එක දවසක 900ක්. ඊළඟ ලද වට්ටම් අපිට දෙකක් තියෙනවා. එක දවසක 2000ක් එක දවසක 300ක්. මේ විදිහට මාසයක් පුරාවට දුන් වට්ටම් ලද වට්ටම් ওই විදිහට සටහන් කරගෙන ගිහිල්ලා මාසයේ අවසානයේදී දුන් වට්ටම් තීරුවේ එකතුවයි ලද වට්ටම් තීරුවේ එකතුවයි අපි අදාළ ලෙජර් ගිණුම් දෙකට එකගෙන අරගෙන යන්න ඕනේ ලද වට්ටම් ගිණුමට සහ දුන් වට්ටම් ගිණුමට. right අවසාන ගණදෙනුව අපි බලමු රුපියල් 5000ක් අත ඉතිරිව තබාගෙන ඉතිරි මුදල් බැංකුවේ තැන්පත් කරා කියලා තියෙනවා. එතකොට දැනට අපේ මුදල් පොතේ හර පැත්තේ තියෙනවා 1,50,000යි 7,600යි. ඒ සම්පූර්ණ ගාන හර පැත්ත වැඩි. ඒ පැත්තෙන් අඩු කරාම බැර පැත්තේ ප්‍රමාණය අපිට පේනවා අපිට තැන්පත් කරන්න පුළුවන් කියලා 4,47,000. 47,000 අපි මුදල් පොතේ බැංකු තීරුව අපි හර කරනවා. මුදල් පොතේ මුදල් තීරුව බැර කරනවා. ඒ ප්‍රමාණය ඔයගොල්ලන්ට මේක දැන් අපි කීප සැරයක්ම සාකච්ඡා කරපු නිසා අලුත් දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. එතකොට බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරනවා, අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු කරනවා, ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියනවා.
ඊළඟට ශේෂ කරන්න ඕනේ. ශේෂ කරද්දී තමයි මේකේ විශේෂත්වය වෙන්නේ හේතුව වට්ටම් තීරු දෙක කොහොමද අපි සටහන් කරන්නේ කියලා. ඒතර අපි ගත්තොත් එimhe මුදල් තීරුවේ ශේෂය 5000ක් වෙනවා. බැංකු තීරුවේ ශේෂය 77000ක් වෙනවා. දුන්නට්ටම් වල එකතුව ඒක අපි ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. ඒකයි ශේෂය කියලා ශේෂයක් වෙලා නැත්තේ. දුන්නට්ටම් තීරුවේ එකතුව 1300යි. ලද වට්ටම් තීරුවේ එකතුව 2300යි. ඒතර මේම ශේෂ කරාට පස්සේ අපිට තව එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. දුන්වට්ටම් සහ ලද වට්ටම් අදාළ ලෙජර් ගිණුම් දෙකේ ලියන්න ඕනේ. අදාළ ලෙජර් ගිණුම් දෙකේ ලියන්න ඕනේ. එතකොට අපි දුන්වට්ටම් මුලින්ම ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ අවස්ථා දෙකකදී 400ක් සහ 900ක් ටෝටල් එක 1300ක්. ඒතර දුන්වට්ටම් ගිණුම හර කරන්න ඕනේ 1300ක් ණය ගැතියෝ කියලා. දුන්වට්ටම් අපි ලබා දෙන්නේ ණය ගැතියන්ට වියදමක් වැඩිවීම හැටියට හර කරන්න ඕනේ 1300. එතන මේ ගානේ මේ ඔය දුන්වට්ටම අපිට මේ අපි මාසයේ අවසානයේ එකතු තමයි හර කරේ 1300. එතකොට අපි කෙනෙක්ට වෙලාව තියෙනවා නම් ඔය 400යි 900යි වෙන වෙනම සටහන් කරලා ඒක කරාට කමන්නේ. නමුත් මේ ත්‍රිත්ව තීරු මුදල් පොත භාවිතා කිරීමේ පර්පස් එක ඒක නෙමෙයි. අපි මේ ත්‍රිත්ව තීරු මුදල් පොත භාවිතා කරන්නේ එහෙම වට්ටම් විශාල ප්‍රමාණයක් තියෙනවා නම් ඒ විශාල ප්‍රමාණයේ තියෙන වට්ටම් එක සැරේ ටෝටල් එක ගෙනියන්න. ඒතර සැරින් සැරේට කියලා ලෙජර් ගිණුම ඩිස්ටර්බ් කරන්නේ නැතුව ටෝටල් එක ගෙනියන්න මාසයේ අවසානයේ. ඒතර දුන්නට්ටම් මේ දැන් මේ ගානේ මට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ගණදෙනු දෙකක් විතරයි දුන්නට්ටම් වලට අදාළව. තව ගණදෙනු 100ක් තිබ්බත් ওই විදිහටම තමයි වාර්තා වෙන්නේ. ඒතර පැට්‍රිකලි සමහරවිට ප්‍රායෝගිකව ඕවා කරන්න ගියාම ගණදෙනු විශාල ප්‍රමාණයක් තියෙන පොළ එවැනි අවස්ථාවක මේ මුදල් පොතේ ත්‍රිත්ව තීරු මුදල් පොතේ භාවිතය ඉතා වැදගත් වෙන්න පුළුවන්. ඒතර දුන්නට්ටම් තීරුවේ එකතුව 1300 දුන්නට්ටම් ගිණුම හර කරා ලද වට්ටම් තීරුවේ එකතුව 2300 ලද වට්ටම් ගිණුම බැර කරන්න ඕනේ 2300. දුන්නට්ටම් තීරුවේ එකතුව දුන්නට්ටම් ගිණුම හර 1300යි ලද වට්ටම් ගිණුම බැර 2300යි. එතකොට මේකත් එක්ක මේ සටහනත් එක්ක ඉතුරු ලෙජර් ගිණුම් ටික ඔක්කොම ශේෂ කරලා අපිට ශේෂ පිරික්සුමක් හදන්නත් පුළුවන්. ඒ හදන ශේෂ පිරික්සුම හැදුවොත් මෙන්න මේ වගේ තියෙයි. මුදල් පොතේ මුදල් තීරුව 5000යි, මුදල් පොතේ බැංකු තීරුව 77000යි, ප්‍රාග්ධනය 1,90,000යි, ඉඩම් සහ ගොඩනැගිලි ලක්ෂයයි කියලා දැන් තියෙනවා. ගැනුම් ගිණුම 36000යි, ණය හිමියෝ ශේෂයක් නැහැ. ඔක්කොම සෙටල් වෙලා තියෙන නිසා ණය හිමියන් දෙන්නම අපි සෙටල් කරා වට්ටම් අපිට ලැබුණා. ලීබඩු ගිණුම හර 5000යි, විකුණුම් ගිණුම බැර 32000යි. ණය ගැතියෝ දෙන්නෙක් හිටියේ දෙන්නම සෙටල් කරා. අපි ඒගොල්ලන්ට වට්ටම් දීලා ඒගොල්ලන්ගේ ශේෂයක් නේ එකයි බිඳුව වෙట్లా තියෙන්නේ. දුන්නට්ටම් ගිණුම 1300යි හර ශේෂයක් වියදමක්. ලද වට්ටම් ගිණුම බැර 2300යි බැර ශේෂයක්. ඒතර සම්පූර්ණ එකතු හර ශේෂයන්ගේ එකතු 224300යි බැර පැත්තේ එකතුවත් 224300යි. මම හිතනවා අද අපිට මේ කොටසින් පාඩම අවසන් කරන්න පුළුවන්. ඒකට ලබන සතියේට එද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ලබන සතියේ අපි කතා කරන්නේ ඊළඟ උපයෝගී පොත් කිහිපය. ඒතර අපිට ගොඩාක් උදාහරණ ගන්න බෑ තියෙන කාලයත් එක්ක දැන් ඔය ත්‍රිත්ව තීරු මුදල් පොත ගත්ත තව ත්‍රිත්ව තීරු මුදල් පොතට අදාළ උදාහරණ කිහිපයක් ගන්න බෑ හේතුව කාලයේ ප්‍රමාණවත් මන්ද නිසා. ඊට අමතරව තව උදාහරණ ගත්තත් ඔය ආකාරයෙන්ම තමයි. right ඔයිට වඩා දෙයක් අපිට ඉගෙනීමේ හැකියාවක් නැහැ. ඔය ප්‍රමාණයෙම විතරමයි අපිට ත්‍රිත්ව තීරු මුදල් පොත හැටියට කතා කරන්නත් තියෙන්නේ. හරි. මම හිතනවා මම දැන් පන්ති නවත්තන ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අපි 8 වෙනකොටම පන්තිට ඇවිල්ලා ඉන්න ඊළඟ සෙෂන් එක පටන් ගන්නවා. right okay